මෙතෙක් පහළ වූ සීලම සම්මා සම්බුදු පියාණන් වහන්සේලාටත් අප තථාගත ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් নমස්කාර වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සංසාර කතරෙන් ඈතර වෙන්නට වෙරවීරිය ධර්මින් ධර්ම ශ්‍රවණය කරන තුන් ලෝකයේම ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට නිවැරදි මාර්ගය සොයන හැම දෙනාම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ ජීවිතේ නිවෙන බවත් ඒ නිවෙන බව Tamanට දකින්න පුළුවන්කමත් ලැබෙනවා. ඒක තමන්ගේ ජීවිත අත්දැකීමක් කරගන්නට මේ ධර්ම සාකච්ඡාවත් හැම කෙනාටම හේතු වෙන්න කියලා මම පළමු කොට ප්‍රාර්ථනා කරනවා. විවිධ ආගම් තියෙන විවිධ උත්සාහයන් තියෙන ලෝකයක තථාගතයන් වහන්සේ පහළ වෙලා ඒ දෙසටක් ආගම් එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටින් පරදවමින් පෙර සංසාරේ පෙරම් පුරාගෙන සුදුසුකම් හදාගෙන මහ කැපවීමක් කරපු ඒ පින්වත් පිරිස දෙසා උන්වහන්සේ විසින් අනුදැන වදාළ දැකපු ඒ අවබෝධ කරගත්ත පටිච්චසමුපාදයේ මුල් කොට ඒ උතුම් සද්ධර්මය අප උදෙසා දේශනා කරා. තුන් ලෝකයේ උදෙසම දේශනා කළා. ඒ උතුම් දහම අවබෝධ කරගත් සියලු දෙනා මේ මිත්‍යා දෘෂ්ටි වලින් ගැලවිලා සංසාර කතරෙන් එතර වෙන්න තියෙන එකම විමුක්ති මාර්ගය පටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍ය බව අවබෝධ කරගෙන දහම්මස පහල කරගෙන නිවනින් සැනසුණා. ඉතින් අපිටත් අපේ සසර ගමන අපේ ජීවිතයේ පවතින ආකාරය අපිට මේ මොහොතේ අවබෝධ වෙන්න ඕන. අපි හැම මොහොතකම ගත කරන්නේ කෙලෙස් සමග හැම සංකල්පයක් අස්සෙම හැංගිලා සංකල්පයක් සමග මිශ්‍ර වෙලා අපට නොදැනෙන්න අපේ ඇසට වැලි ගහලා කෙලෙස් ධර්මයන් අපි තුල සක්‍රිය වෙමින් බලවත් වෙමින් පවතිනවා. ඒක අවබෝධ වෙන්නේ ධර්ම ශ්‍රවණය කරලා ඒ දහම තුලින් තමන්ගේ ජීවිතය දකින්නට වෙරවීරිය දරන අයට පමණයි. අනිත් අයට අවබෝධ වෙන්නේ නැහැ. ජීවිතය තුලින් සද්ධර්මය දකිනකොට මේ හැම සංකල්පයක් ඇතුළෙම තමන්ට ප්‍රබල ලෙස හෝ සියුම් ලෙස කෙලෙස් ධර්මයන් අඩංගු වෙන බව දහම ඇහුවට පස්සේ දැනෙන්න ගන්නවා, පෙනෙන්න ගන්නවා. සමහර සියුම්ම තියෙන කෙලෙස් හඳුර ගන්න බොහෝ අමාරුයි. එකපාරට අඳුර ගන්න බෑ. එහෙම ධර්මතාවක් තියෙනවා. එම නිසා අපි පුළුවන් මට්ටම් වලින් මේ කෙලෙස් ධර්මයන් දැකලා අවබෝධ කරගෙන යනකොට සියුම් තැන් පවා පේන්න ගන්නවා. ඒ පෙනෙනකොට Tamanට දැනෙන එකම දේ තමයි මේ කෙනෙකුගේ ජීවිතය කියන්නේ කෙලෙස් ගොඩක් කියලා. සසර පවතින්නේ මේ ජරා මරණ දුක පවතින්නේ කෙලෙස් මත කියලා ඊට පස්සේ හඳුර ගන්න පුළුවන් වෙනවා. ඒ කෙලෙස් එක්ක අපි දැවෙමින්, පිච්චෙමින්, ගැටෙමින්, ඊටාම අසහනයන්ටපත් වෙමින් හිත අසංවර වෙමින් ගත වුණාට අපිට දැනගන්න කිසිම ක්‍රමයක් නැහැ. මොකද ඒක සසර අපිට පුරුද්ද නිසා. ඒ දහම අහපු සසරේ කවදා හරි දවසක අපි ඒ දහම ඉස්සරහා මිනිස්සු වෙනස් වෙනව දැක්කා. දැකලා අපි දහමට කැමති වෙන්න ඇති. අන්න එදා අපි මේ දහම පිළිබඳ විවරණයක් ගන්න ඇති. යම්කිසි බුදු පියාණන් වහන්සේ කෙනෙකුගේ ගෞරවයට පාත්‍ර වෙන්න ඇති ඒ අහලා. අන්න එදා සිට තමයි අපි සසරෙන් ගැලවෙන්න සංසාරේ පුරා වීරිය වැඩමින් පැමිණෙන්න ඇති. අන්න ඒ පිරිස මේ දහම අහනකොට ඔවුන්ට කිව්වා වගේ ඇහෙන්නේ. ඔවුන් ගැන කිව්වා වගේ ඇහෙන්නේ. ඔවුන්ගේ ජීවිතය ගැන විස්තර කරනවා වගේ ඇහෙන්නේ. ඒ අර සසර පුරුද්ද ඇවිස්සෙනකොට දැනෙන්නේ එහෙමයි. හැම හැඟීමක් ඇතුළෙම කෙලෙස් තියෙන බව ඊට පස්සේ පේන්න ගන්නවා. කෙලෙස් අයින් වෙනකොට ඒ මාර්ගය භාවිතා කරනකොට කෙලෙස් වල බර අඩු වෙන්න ගන්නවා. ක්‍රමයෙන් අඩු වෙන්න ගන්නවා. එතකොට ඔහුට පුදුම සැහැල්ලුවක් පොඩි හෝ සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා. ඌමනාවෙන් බැලුවොත් පමණයි යත් පේන්නේ. තමා දේශ බැලුවාම මේ කෙලෙස් ඇසුරු කරා නම් මොනවද වෙන්නේ? දැන් ඇසුරු නොවුණු නිසා මට ලැබුණු ආනිසංස මොනවද කියලා විග්‍රහ කරනකොට සතුටත් Taman තුල පහළ වෙන්න ගන්නවා. එතකොට ඔහුගේ ජීවිතයේ අත්දැකීමම තමයි ඔහුව ශාසනය තුල ඔහුගේ පෙර සසර පාරමිතාව තුල පෙරම්පුර පුහුරුව තුල
ඉදිරියට ඇදිලා යන්නේ හුරුවයි මේ දැන් භාවිතා කරද්දී අවබෝධයෙන් දකින්න ශක්තියයි මත. හැම මොහොතක්ම ඔහුට පේන තත්ත්වෙ එන්න. හැම මොහොතක්ම කෙලස් ගොඩක්. ඒ පේන තත්ත්වෙට එන්න සියුම්ම හරි එකකින් දෙකකින් හරි තමාගේ ජීවිතය තුලින් මේවා අවබෝධ වෙලා දැකලා තියෙන්න ඕන. ඒ දකින්නකොට ඒ දහම මාර්ගයේ භාවිතා කරනකොට කෙලස් අඩු වෙන බව ඒකත් ඔප්පු වෙන්න ඕන. ඒ ඔප්පු වෙනකොට කෙලස් ධර්මයන්ගේ හිඳීම නිසා නිවෙන බව ඔප්පු වෙනකොට දහම කෙරෙහි පුදුමාකාර බැඳීමක්, ශ්‍රද්ධාවක්, ගෞරවයක් එනවා. සාමාන්‍ය දේත් එහෙමයි. සාමාන්‍ය දේවල් තුලත් Tamanට දේවල් ලැබෙනකොට බලාපොරොත්තු ඉෂ්ට වෙනකොට ඒට බැඳීම වැඩි වෙනවා. ඒ වගේම දහම තුලත් එහෙමයි. දහම තුලත් හිත නිවෙන්න කවදාවත් හිත කෙලෙස් පැත්තට එන්නේ නැහැ. ඒ වගේ සංසාරේ සතර මඟ සතර ඵලයන්ට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන ඵලයන්ට එන්න සියුම්ම කෙලෙස් අඩු වෙනකොට කෙලෙස් පෙනෙන්න ගන්නකොට පෙර නොතිබුණු සතුටක්, පෙර නොතිබුණු ප්‍රීතියක් ජීවිතය තුල සැහැල්ලුවක් තමන්ගේ ජීවිතය තුලින් තමන්ට දකින්න ලැබෙනවා. එතකොට ඊළඟට තමන්ට දැනෙනවා තමන් මේ කෙලෙස් ඇසුරු කර නිසා තමයි භවයේ ඉන්නේ. භවයේ අද මේ දුක් විඳින්නේ පෙර සසරේ මේ කෙලෙස් ඇසුරු නොකර ඉන්න බැරි වුණු නිසා. කියලා තමන්ට තමන් තුලින් මේ අවබෝධය එනවා. මේක සමහරට එක බොහොම කෙටි කලක් තුල එන්නත් පුළුවන්. දින ගාණක් ගිහිල්ලා එන්නත් පුළුවන්. එම නිසා මේක පාට මේ தත්වෙට තමන්ට එන්න බෑ කියලා කවුරුවක් කලබල වෙන්න එපා. තමන්ට තියෙන්නේ ධර්ම ශ්‍රවණය කරමින්, දහමට ගලපමින්, මේ වීරය කියන්නේ ඒක වීරය වඩමින් හැම මොහොතම ගත කරන්න උත්සාහ කරන එක. මොහොත පේන ප්‍රමාණය එන්න වැඩි වෙලා හැම මොහොතක්ම පේන තත්ත්වයටපත් වෙනකොට තමන්ට දැනෙන දේ තමයි ජීවිතයක් කියන්නේ, සසර කියන්නේ කෙලෙස් ගොඩකට. ඒක කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. මේ දහම අහපු කෙනෙකුට තමන් තුලින් බලනකොට මනාව තාම නුවණට අහු වෙනවා. එතකොට තමන්ට පුදුම බයක් ඇති වෙනවා මේ විදිහේ කෙලෙස් ඇසුරු කරපු අයට මේ වගේ විපාක එනවනම් මමත් මේ කෙලෙස් ඇසුරු කරපු නිසා මටත් හිටියොත් සසර මේ විපාක එනවමයි කියලා අන්න සසර බයක් තමන්ගේම අතීතය මෙනෙහි වීම නිසා තමන් තුල එනවා. එතකොට අධික බය නිසා ඒ සසරේ තමන් කරපුවා තමන්ට විපාක ලෙස කවදා හෝ එන බව තේරෙන නිසා මීටත් වැඩි වේගයකින් දහමට නැඹුරු වෙන්න හිත එකඟ වෙනවා. මේ ඔක්කොම ධර්මතාවල්. කෙනෙක් යනවා නොවේ, මේවා ධර්මතාවල්. ඒ සඳහා මාර්ගය ලෙස භාග්‍යවතුන් වහන්සේ මැදුම් පිළිවෙත අපි ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් අවබෝධ කරගත්තා. මජ්ක්‍ධිමා පටිපදා මැදුම් පිළිවෙත, එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතේ වෙන්න ඕන. ජීවිතේ බවටපත් වෙන්න ඕන සම්මා දිට්ඨිය ඉඳලා සම්මා සමාධිය දක්වා වූ අංග. ඒ අංග ජීවිත අංග බවටපත් වෙන්න ඕන. භාවිත අංග බවටපත් වෙන්න ඕන. අන්නේ භාවිත අංග බවටපත් වෙන්න නම් අපිට චතුරාර්ය සත්‍ය ඥානය පහළ වෙන්න ඕන. මේ ඉපදීම නිසා ලබන්නා වූ දුක් ටික, ලෙඩවීම, වයසට යෑම, මරණය නැමැති මහා දුක්ඛඳ තමන්ගේ ජීවිතය සම්බන්ධව තියෙනව නේද කියලා බොහෝ සිහිය පහළ වෙන්න ඕන. අවබෝධය ලැබෙන්න ඕන. ප්‍රිය විප්‍රයෝග දුක්, අප්‍රිය සංප්‍රයෝග දුක් වලින් ජීවිතේ බැඳිලා නේද කියලා තමන්ට අවබෝධ වෙන්න ඕන. මෙනෙහි වෙන්න ඕන. එතකොට තමන්ගේ ජීවිතේ දෙකක් නැහැ. පේන්න එකකුත් නොපෙනෙන්න එකකුත් කියලා එකක් නැහැ. දහම කතා කරන අපි ඉස්සරහා එක චරිතකුත්, දහම නැති තැන වෙනම චරිතකුත් තියෙන්න බෑ යාගාව. තියෙනවා නම් එයාට තමයි වැඩියෙන්ම විපාක එන්නේ. එතකොට එයාගාව ජීවිතේ එකක් වෙනවා. එහෙම තිබුණා නම් එකක් වෙනවා. දැන් මේ දහම අහද්දී ඔබ නිවෙනවා නම් දහම කියන කෙනත් එක්ක කතා කරද්දී ඔබ කතා කරන ස්වરૂපය වෙන්න ඕන ඔබේ ජීවිතය. සාහසික කම් වලින් රැස් කරන පව් වලින් Tamanට මහා සාහසික අනාගතයක් උරුම වෙනවා. සාහසික විපාක වලින් ජීවත් වෙන ක්‍රමය Tamanගේ ජීවිතේ මහ විපාක ගොඩකට නැඹුරු වුණා වෙනවා. ඉතින් මේවා අවබෝධ වෙවි
යනකොට මේ ඉපදීම මෙච්චර දුකක් නම් මේ ප්‍රශ්න තියෙන ඉපදීම නිසා නම් පෙර භවෙත් මම මේවම කරලා ඇති කියලා Tamanට හිතෙන්න ඕන. ඒ හිතෙන්නේ නැති නිසා තමයි දැනුත් කරන්නේ. දහමහා දීක චරිතකුත් දහමහලේ වුණාම තව චරිතකුත් තියෙන්නේ ඒකයි. ඔහු දහම ඉස්සරහා බොරු කරන කෙනෙක්. ඒක ඊට වඩා විපාක සහිත දෙයක්. කොයි වේලකෝ තමන් මේකෙන් විපාකේ ගන්නවම තමයි. එම නිසා මේ චරිතෙම වෙන්න ඕන ආයාසෙන් උපදවා ගන්න ඕන දේවල් මේවා. මහන්සියෙන් උපදවා ගන්න ඕන දේවල් දහම හැසිරීම ඉබේ පහළ වෙන්නේ නැහැ. එම නිසා තමන් උත්සාහ කරන්න ඕන තමන් දෙස නිතරම සිහියෙන් බලාගෙන මගේ සිතට මෙවැනි අදහසක් ආව මේක ක්‍රියාත්මක කරා නම් මට මෙච්චර විපාක එනවා. පෙර භවයේ මම මෙවැනි කෙලෙස් ඇසුරු කරපු නිසා තමයි මෙවැනි ජීවිතයක් මට ආවේ. ඔබ දෙස බලලා ඔබ මොහොතකට අනුන් ගැන හිතුවොත් අනුන්ටත් ওই ජීවිතේ තමයි තියෙන්නේ. අනුන්ගේ ජීවිතය කියලා තියෙන්නේ ওই කෙලෙස් ගොඩවල්. පේන්නේ නැහැ. පෙන්වන්නේ නැහැ නේ කවුරුවත්. තමන්ගේ කෙලෙස් තමන් අනුන්ට පෙන්වන්නේ නැතුව වගේ අනිත් අයත් තමන්ගේ ජීවිත පෙන්වන්නේ නැහැ. ඕනනම් මේ මහා මහන්සි වෙන්න ඕන නැහැ. කාගේ හරි එක්කෙනෙක් ගැන හිතලා බලන්න. ඔහුත් ඒ විදියම තමයි. එතකොට අපි අර ඒ ගොඩේ ඉන්නකම් සංසාරේ මේ චක්‍රයට ප්‍රවාහයට අහු වෙලා අපි කවදා හරි කොහේ හරි ආයිපදුන කෙලෙස් තියෙන කෙනෙක් ගාව උපදින්න. අපි මේ සසරට එනකොට උපදින්න තියෙන්නේ කෙලෙස් තියෙන පුරිස් අතර. අපි ඉපදිලා තියෙන්නේ කෙලෙස් තියෙන අතර. අය අතර. ඒ අයගේ හුරුව තමයි අපිත් ජීවිත හුරුව අයිති විදියට භාවිතා කරමින් යන්නේ මේ. අපිට අසුරු කරන්න එන යාළුවෝ මේ හිතවත් අය ඥාතීනුත් ඒ වගේ අය. ඒ අයත් අපිව දිරිමත් කරලා තියෙන්නේ කෙලෙස් ඇසුරු වෙන පැත්තට. කෙලෙසුන්ගෙන් නිවෙන පැත්තට කවුරුවත් ඔබ දිරිමත් කරන්නේ නැහැ. ඔබේ ජීවිතය ගැන හිතලා බලන්න. ඔබ ඇසුරු කරපු සියලු දෙනාම ඔබව දිරිමත් කරලා තියෙන්නේ කෙලෙස් ඇසුරු කරන විදියට. කෙලෙස් කියලා කියන්නේ නැහැ. ඒවා මේ හැම දියුණුව සඳහා හෝ ජීවිතේ මෙහෙම ඉන්න ඕන කියලා කියපු එක ඇතුලේ තියෙන්නේ මහා කෙලෙස් කඳක්. අපි මෝඩ නිසා, මෝහේ හිටපු නිසා, පෙනුනේ නැති නිසා අපි දන්නේ නැහැ. අපි බැලුවාම පේනවා මේ ලැබිලා තියෙන්නේ කෙලෙස් ඇසුරු කරන්න උදව්වක්. කෙලෙස් ඇසුරු කරන්න හුරුවක් උදව්වක් ලැබුණා මිසක් කෙලෙසුන්ගෙන් මිදෙන්න පොඩි හුරුවක්වත් අපිට ලැබුණේ නැහැ. මේ කෙලෙස් ඇසුරු කරොත් හොඳ නැහැ. එහෙම කියන අය හම්බ වෙන්නේ නැතුව මැති සමහරට ඔබේ ජීවිතේ. දැන් දහම අහනකොට තේරෙනවා නම් දහම කියන කල්යාණ මිත්‍රයාගේ වටිනකම තේරෙනවා ඇති නේද? එතකොට දැන් එවැනි කෙලෙස් සහිත ලෝකයකට දහමක් කියනවා කියන්නේ කියන කෙනාට කොච්චර ප්‍රශ්න එනවද? කෙලෙස් සහිත ලෝකේ. එතකොට අහන්න ඔබ ලබන මේ සුදුසුකම ලබන්න ඉස්සෙල්ලා ඔබට කොච්චර ප්‍රශ්න ගැටලු වෙනවද? ඔබ දහම අහද්දි දහම ඕනවට වැඩි එපයි කියන්නේත් ඒකයි. මේ කෙලෙස් සහිත ලෝකෙන් ලැබෙන්නේ ඔය උත්තරේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක් ගැන මේ කියන්නේ අවබෝධ වෙනවා කියන්නේ මේ ඥානෙට පේන අපි මේ දැන් දුක් විඳින්නේ පෙර භවයේ අපි වැරදි කර නිසා කියලා නුවණට දැන් අහුවෙන්න ගත්ත මේ විපාකය මං කරපු වැරදි වැඩක විපාකයක් මේ ආනිසංශය මේ හොඳ දේ මං කරපු හොඳ වැඩක ආනිසංශයක් කියලා කර්මානුරූපව බලන්න පුළුවන්. තමන්ගේ පෙර අතීතයට අනුව බලන්න පුළුවන් කෙනෙක්. හොඳ ආනිසංශ ඉස්සරහ උඩඟු වෙන්නේ නැතුව නිහතමානී වෙමින් එයත් සංසාරේ පුරුද්දක් ඒක විඳින්නෙත් ඉපදුණු නිසානේ. ඉපදිලා මේ ලෙඩ දුක් රෝග මරණස්සනේ මේ විඳින්නේ කියලා නුවණක් උපදිමින් මේ යන්නේ අපි. එතකොට අපිට තවත් තේරෙනවා එහෙනම් මේ ආනිසංශ විඳින්නෙත් හොඳ දේ විඳින්නෙත් දැන් මේ ජීවිතය තුල ප්‍රශ්න ගොඩක පැටලිලා ඉඳන්. ඒ විඳින දේත් ප්‍රශ්නයක් වෙලා. ඔබට මොකක් හරි ලැබුණොත් ඔබ ඒක පවත්වන්න කොච්චර බයද? ඔබට ලොකු දෙයක් ලැබුණොත් ඔබ ඒක හංගන්න බලනවා මොකද ලෝකයා ඉල්ලන නිසා. මම මේ ගන්න පුළුවන් කෙටි උපමාවක් ගන්න ඕන උපමාවක් දාම් බලන්න මේක තමයි ඇත්ත. එතකොට ඔබ ඒකෙන් හැංගිලා ඉන්නේ. කී දෙනෙකුගෙන් පරිස්සම් වෙන්නද? හැංගෙනෝ නේද? නැtei කියන. ඔබ බොරු කියන්න පෙළඹෙනවා ඊට පස්සේ. කවදාවත් කිව්වේ නැති බොරු කියන්න පුරුදු වෙනවා. කීයක් හරි ලැබුණා නම් ඒක ඉල්ලන්න ආවනම් දැනගෙන ඔහු කියන්නේ නැහැ හම්බුන්නේ නැහැ කියලා. ඔබ නොකියපු බොරු ටිකක් කියලා මේ පින්නට ලැබුණු දේ රැකගන්න තව පව් කරන්න වෙලා නේද? එතකොට පව් කරලා ලැබිච්ච මේ විපාක ටික අස්සට
හොඳ දෙයක් කරලා ලැබුණු හොඳ දෙයින් රැස් කරන්නෙත් පව් නේද කියලා හිතෙන්න ඕන. මේ දහම්ම තියෙන කෙනෙකුට මේ තරම් දුරක් විදර්ශනා ඥානෙට අහු වෙනවා. මේ පොඩ්ඩක් නෙවෙයි. විශාල දුරක් අපිට අහු වෙන්න ඕන. දුර බලන්න. විදසුන් වඩනවා කියන විශේෂ නුවණකින් පරීක්ෂා කරලා බලන්න. එතකොට ඒ ආනිසංස ඉස්සරහා මේ ටිකක් මං කියයි යන්නේ. ඒක පවත්තන්න ගිහිල්ලා ඊට පස්සේ ඒකේ මුරකාරයෙක් වෙලා ඔහුට යන්න එන්නත් නැහැ කොහෙවත්. හදිස්සියකටවත් එළියට බහින්න බැරි තරම් පිනට ලැබිච්ච දේවල් මත. ඔබ ඊට පස්සේ ඒක කොටු කරගෙන ඔබ අසරණ වෙච්ච අන්ත අසරණෙක් බවට පත් වෙලා තියෙන්නේ ඔබටවත් නොදැනෙන්න. ඔබට තිබුණු නිදහසත් එදා ඉඳලා නැති වුණා. හදිස්සියකට වන්දනාවක්වත් යන්න නැහැ. ඒ තරම් මේ ජීවිතේ මේ චතුරාර්ය සත්‍යයට ඕන කොටස් ටික මේ කියන්නේ. එතකොට ඒ ආනිසංශය හැටි විපාකේ කොහොම ඇත එතකොට? අපි කාට හරි බැනලා තියෙන බැනුම් අහන්නනේ වෙන්නේ. හොඳට බැනුම් අහන්න පරිසරය හැදෙනවා. බැනුම් ඇහුවට පස්සේ ලැබෙන විපාක මේ හිතේ දරණුකම් කොහොමද? ඔබ තව කොපමණ පවට පොළඹනවාද? මේව විනාශ කළ යුතුයි කියලා ඔබ තව පව් කරන්න මේ පවෙන් පෙළඹෙනව නේද? පිනෙනුත් අපි දුක් විඳා. පිනෙන් කියන අයට තේරෙනව නම් ඇති. ඉතින් පින් කරන්න තමයි ඕන. මොකද පින් ඉන්නකම් හොඳින් ඉන්න ඕන. හොඳින් ඉන්න ලැබුණු හැටි තමයි අර මම ඉස්සෙල්ලා කිව්වේ. දැන් පව් කරාට පස්සේ අපිට ලැබෙන දඬුවමෙන් අපි විඳවන හැටි. එක මිනිස්සෙකුගෙන් බැනුම් ඇහුවම අපිට හිතෙනවා අපි පෙර කරපු දෙයකින් තමයි මේ එන්නේ. එතකොට හිත නිවෙනවා. ඒ වුණාට අපි හිත නිවුණට අපේ හිතට හොඳක් නැහැනේ. ඒ හිත නිවා ගන්න කෙනාට නිවා ගන්න පුළුවන්. අනික් කෙනාට අනුන් බැන්නම ඔහු තව බනිනවා ඒකට. ඒක අලුත් කර්මයක් වෙනවා ඊට පස්සේ. පරණ කර්ම යොදාගෙන කරන අලුත් කර්මයක්. අලුත් හුරුවක් වෙනවා. ඒ විදිහට මේ කර්මයේ පැටව ගහමින් වැඩි වෙමින් ඉවරයක් නැති ගමනක දහම නොදන්න කෙනා අරන් යනවා. අනුන්ට උදව් දීපු කර්ම වලින් අනුන්ගේ ප්‍රශ්න වලට අපි ගැටිලා නැති ප්‍රශ්න වලට ඕන තරම් පැටලිච්ච අය ඇති. බස් එකේ යන ගමන් කවුදෝ දෙන්නේ කණ්ඩු වෙන තැන Tamanටත් ඉන්න වුණා. Taman එතන හිටියා කියලා තමනුත් අත්අඩංගුවටපත් වෙලා ඇති. Tamanට කට උත්තර දෙන්න සාක්ෂි දෙන්න වෙලා ඇති. මම කෙටි දේවල් කියන්නේ. මේ වගේ කර්මය කොහේ තිබිලා අපි ගෑවිලා උදව් කරලා පෙර සසරේ කරපු කර්ම ඒ විදිහට මේ ආත්මෙත් ඉතින් මනුස්සාත්මය ඉපදිලා තියෙන විපාක විඳින්න මිසක් ආනිසංස විඳින්න නෙවිනේ. ඒකනේ මේක දුකයි කියන්නේ. මේ දුක තේරුම් ගන්න බෑනේ මේ අහන්න තැන එක චරිතෙකුත් අහලි වෙලා තව චරිතෙකුත් තියෙන කෙනාට මේක තේරෙන්නේ 60 70000ක් ඇහුවත් තේරෙන්නේ නැහැ. මේ ජීවිතේ මේ දහම ඇත්තට අහන එකක් වෙන්න ඕන ඔබ. සැබෑවටම නිවන් දකින්න. මේ තරම් බිහිසුණු යුගයක මේ මොන දෙයකටවත් ඔරොත්තු නොදෙන පරිසර රටාවක් තුල අපි මොනවද දිනු කරලාද මේකෙන් බේරෙන්න පුළුවන් කියලා හිතන්න. කවුරුත් මැරෙන්න අකමැතියි ඔය මැරෙන්නේ. මැරෙන්න කැමති කවුරුවත් දැකලා තියෙනවද මේ කවුරුවත් නැහැ. ඉතින් ඒ අකමැති අය මැරෙන්නේ මේ ඒ වැනි කර්මය එන වෙලාවට කර්මයට ඉඩ දීලා ඉන්නේ නෙවෙයි කියන්නේ කර්මය යටත් කරන්න උගන්වන්නේ බුදුන් වහන්සේ කර්මය ෂය කරලා දාන්න. කර්මෙන් බේරෙන්න උගන්වන්නේ. සියල්ල කර්මෙන් වෙනවා කියන්නේ නිකන් අන්‍ය ආගමික අර්ථ. එම නිසා අපිට පුළුවන්කම තියෙන්න ඕන මෙන්න මේ හැම රටාවක්ම පරද්ද ගන්න. අපිට කරන්න දෙයක් නැහැ නේ පාරේ යනකොට කවුරු හරි කෙනෙකුට බනිනකොට ගහනකොට දෙන්නේ රණ්ඩුවක් වෙන තැනින් අපි යනවා අපි ගමනක් යන්නේ. අරයත් ඒ වෙලාවෙ එතන ගියා කියලා අපි අත්අඩංගුවටපත් වුණොත් කට උත්තරයක් ගන්න කියලා. එහෙම ලක්ෂ ගණන් ඇතිනේ. මොනවා කරන්නද නේ? මොකෝ නෑ කියන්නද? පෙර කර්මෙ තිබුණත් ඒකට ගෑවෙනවම තමයි. එතන යන්න බීමම කර්මයක්. ඉතින් මේවා තේරෙන්නේ බොහෝම ශ්‍රද්ධාවන්ත බොහෝම තමන් සංසාරයට බය සසරින් ගැලවෙන්න පෙර වීර්ය දරන දැන් මේ තියෙන සංසාර විපාක ටිකම ඇතිනේ. මොන උපායවල් ලෙදුවට ලෙඩේ වැඩි වෙනවනේ. මේ හැම එකක්ම අපිට මරණ චිත්තේදී මරණාසන්න වෙලාවේදී හිත වෙනස් කරගත්තේ නැති වුණොත් ආයෙ ගිහිල්ලා නරක තැනක උපදිනවා. හිත පොඩ්ඩක් හරි හොඳින් තිබුණු නිසා තමයි මනුස්ස භවයකට ඇවිල්ලා තියෙන්නේ අපි.
ඒ වෙලාවේ විපාක වශයෙන් ආනිසංස වශයෙන් ආපු හොඳ සිතක් නිසා තමයි අපිට මේ සන සම්පatti සහිතව අපි ඉපදිලා ඇත්තේ. මම ඒක වැඩි විග්‍රහ කරන්න යන්නේ නැහැ. මොකද අපි මේ පැත්තට වඩා මාර්ගය ගැනයි කතා කරන්න ඕන. එම නිසා දැන් අපි මේ ලැබපු ජීවිතය තුළින් අපිට පිනෙන් දෙයක් ලැබුණම අච්චර දඬුවමක් නම්. පවෙන් කරපු පවකින් මේ විපාක එනකොට ඒත් ඇවෙනවා නම් බැලුවාම හොඳින් ඉන්නවා කියන්නේ අපි දුක් විඳපු එකක්. මේක ඉතින් තේරුම් ගන්න අමාරු ඇති හැමෝටම. දික්ටි වල ඉන්නව නම් තේරෙන එකක් නැහැ. නිකන් අවංකව මේ දිහා බැලුවොත් ඒකට කියන්න වචනයක් නැහැ. තමන් ගැති නොවි යමකට ගැති නොවි නිහතමානීව බැලුවොත් මේ දෙස මේක ඔප්පු වෙනවා ඔබට. ඇත්තටම මේ පුදුම වෙන්න මෙහෙම හරි ඉන්න එක ගැන. ඒ තරම් ප්‍රශ්න ගොඩක් ඔබ දවසකට විඳිනවා. ඔබ හැරුණත් ප්‍රශ්නයක්. ඔබ නැහැරුණත් ප්‍රශ්නයක්. ඔබ එහෙම වාඩි වෙලා හිටියත් ප්‍රශ්නයක්. රිදෙන නිසා අපි ඒ ඉරියව්ව මාරු කරනවා. හැබැයි අපි දන්නේ ඒ ඉන්න ඉරියව්වේ වාඩිලා ඉන්නකොට කොන්ද රිදෙන නිසා මාරු කරේ එතන සැප තිබුණේ නැති නිසා. අපි දැන් ඊළඟ ඉරියව්වට යන්නේ ඒක හරි සැපද බලන්න. ටිකක් වේල යනකොට එතනත් රිදෙනවා. ඊට පස්සේ කකුල් දෙක නමල ළඟට ඇද ගන්න. නමල ළඟට ඇද ගත්තම ටික වෙලාවක් යනකොට ළඟ තියෙනකොට රිදෙනවා. ආයි ඊගාරි. තව ටික වෙලාවක් යනකොට පැත්තට හැරිලා බලනවා. තව ටික වෙලාවක් යනකොට අත් දෙක බිම දිග හැරලා බලනවා. හැබැයි එයා දන්නේ එකම ඉරියව්වකවත් සැප නැති බව. සැප නැතිනම් තියෙන්නේ తాවකාලික රැවටීම සඳහා සැපකුත් අවසානයේ දුකකුත් අසහනයකුත් පමණයි. මේවා අවබෝධ කරගන්න තියෙන දහමක්. මේවා අවබෝධ වෙන්න ඒක තමයි සතිපට්ඨාන සූත්‍රයේ චතුසම්පජ්ජ මෙච්චර දේවල් කියන්නේ. අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ මේ හැම එකම අවබෝධ කරගන්න. මේ හැම එකක්ම ඇති වෙලා නැති වෙන ඉරියව් ටිකක්. මේ හැම එකකම කිසිම නිත්‍ය වූ සැපක් නැහැ. අත ටිකක් උස්සන් ඉන්නකොට රිදෙනකොට පල්ලෙහාට දානවා. පල්ලෙහාට දාලා රිදෙනකොට කසාකුවට දා ගන්නවා. ඊට පස්සේ අත් දෙක බැඳහම් බලනවා. හැබැයි අපේ ජීවිතේම මෙහෙම වුණාට අපිට ඒ ගැන බලන්න අපේ සිහියක් තිබුණේ නැහැ. අපි කාටවත් සිහිය නැති නිසා තමයි සතිපට්ඨාන සූත්‍රයේ ඉරියව් හතර ඉරියාපත පබ්බෙත් චතුසම්පජ්ජති බුදු පියාණන් වහන්සේ ඔය සියලුම ඉරියව් පෙන්වන්නේ සම්පජානකාරී හොති කියලා නේ. පජානාති සම්පජානකාරී හොති ආදී නුවණින් බලන්න කියලා පෙන්වන්නේ. අතපය නැමීම, අතපය දිග හැරීම මේවා ඉරියව් බව පෙන්වනවා උන්වහන්සේ. මේවා සංස්කාර ධර්ම බව පෙන්වනවා. මේ නුවණින් බලනකොට පේනවා අතපය මේට වඩා දෙයක් ජීවිතය කියලා නැහැ. අන්න එයාට එතකොට තේරෙනවා මේ ජීවිතේ සැනසille නැති බව. හැම එකකම ජීවිතේ මොකකින් හෝ අසහනෙ ඉන්නේ. මෙහෙම එක ඉරියව්ක ටිකක් බලන් ඉනකොට රිදෙනකොට ඔළුව පැත්තට හරවනවා. පැත්තට හැරෙව්වේ අරම ඉන්නකොට රිදෙන නිසා. ටිකක් ඉන්නකොට ඔහොමත් රිදෙනකොට තා පැත්තකට හැරෙනවා. ආයි සමහරට ඉස්සෙල්ලා ඉරියව්ව වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට නොදැනෙන්න අපි සැප හොයමින් සංසාර හුරුව මත කයත් සිතත් ජීවිත ක්‍රියාවත් පවතිනවා. දහම ඇහුවට පස්සේ තේරෙනවා සැප සොයමින් මේ ජීවිත ක්‍රියාව පැවතුනාට කොතනකවත් සැප නැති බව. අන්න එවැනි දැනීමක් ලබාගත් කෙනෙකුට මේ චතුරාර්ය සත්‍ය දුකෙන් නිදහස් වෙන මාර්ගය ඉක්මනින් අහු වෙනවා. ඒකයි මහා සතිපට්ඨාන සූත්‍රයේ මුලට ඉරියාපත පබ්බේ චතුසම්පජ්ජය පටික්කුල මනසිකාරය ධාතු මනසිකාරය ඊට පස්සේ නවසීවතික පබ්බයක් වගේ දේශනා කරන්නේ. ආනාපාන පබ්බයක් අරන් තියෙන මුලට මේ සියල්ල ආනාපාන කාය සංස්කාර කියලා පෙන්වන්න ඒවා සියල්ල අනිත්‍ය බව පෙන්වන්න. එතකොට අපේ මහ ලොකු දෙමේ කයනේ. කය නඩත්තු කරන්නේ හැම එකම කරේ. නේ කෑවුවේ රහදේ කෑවුවේ කයටනේ. හිත තීරණය ගන්නව මේක ගුණ ඇති. හිත තමයි මේ අරන් කෑවුවේ කයට හරියන්නේ බඩ බුරුලෙන් යනවා. ඉතින් හිත කැමති එකකට කය කැමති නැහැ. අපි ඊට පස්සේ හිත තේරුම් ගන්නවා මේක හරි නෑ කියලා.
හිත හැමතිස්සෙම මේ අවිද්‍යාව ඉන්නවා. ඊට පස්සේ තීරණය කරනවා මේකට තා පොඩ්ඩක් කිරි වැඩියෙන් දාලා හදන්න ඕන කියලා. දාලා හැදුවම මොන බඩ වේලිලා. මම මේ උපමාවක් ගන්න මේ විදියට නොවෙනවා ඇති. වෙන විදියක් ඇති. ඒ විදිය මේකට ගලපා බලන්න. ඊට පස්සේ බඩ වේලුණාට පස්සේ දැන් කවදාවත් හිතනවා මේ ක්‍රම දෙකම හරියන්නේ නැහැ. අරකින් බඩ බුරුල් වෙනවා මේකෙන් වේලෙනවා. මේ හැම එකකින්ම එයා හිත කය සතප්පවන්න කය පෝෂණය කරන්න හිත කොච්චර දුක් විඳිනවද? හොඳට කන්නේ රස නිසා. රස දෙයක් අහුණාම කොහොමත් බඩකට හැරෙනවා. කාගෙන ගියාම නිදිමතයි. ටිකකින් නිදි. කයෙන් වැඩ ගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ නිදාගෙන අවදි වෙනකොට වැඩේ ඉවරයි. රැටත් නිදි, දවල්ටත් නිදි, උදේටත් නිදි. මේ එකක්වත් තීරණය කරන්න බැරිව ඉද්දි තමයි බුදුන් වහන්සේ ආහාරික ප්‍රමාණයක් දේශනා කරන්නේ. ආහාරික උමකටද කියලා දේශනා කරන්නේ. කුසගිනි නිවීමට කියලා. මේ කය කලන්ත හැදිලා වැටෙන එක වළක්වන්න විතරයි. කියලා උන්වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය හරහා මහා අවබෝධයක් දෙනවා. කායානුපස්සනාවෙන්. මහා අවබෝධයක් ලබා දීලා තියෙනවා. එතකොට අපි මේ සියලු අවබෝධ ලබා ගත්තට පස්සේ තේරෙනවා මේ කොතනකවත් සැප නැහැ කියලා. හැමතැනම සැප නැත්තම් තියෙන්න ඕන අසහනයන්නේ. දුකනේ. අන්නේ අවබෝධතා ඥානයන් එකතු වෙන්න ඕන. මේ සංසාරේ දුකයි කියලා Tamanට වටහා ගන්න. බොහෝ අවබෝධයක් ලැබුණු කෙනෙක් දහමෙන් එක වචනයකින් ලබනෝ මේ මොහොකින්වත් නොලැබුණු කවදාවත් වෙනස් නොවන සැනසෙල්ල. ඔහුට වෙන කරන්න දෙයක් නැහැ. බුදුන් වහන්සේට දේවදත්ත ගල් පෙරලනෝනේ. ලෝකේ තමන් කරපු තමන් සහ සම්බන්ධ වූ දැකීමෙන් හෝ ක්‍රියාවකින් සම්බන්ධ වුණා නම් ඒක විපාක ගෙවන්න වෙනෝනේ. ඒක තමන් කරා අයනෝනේ. බුදුන් වහන්සේට පළ දුන්නා නෙවෙයි කයට මේ දඬුවම් ටික ආවා. මොකලන් ආම්දුරුගේ කයට මේ දඬුවම් ආවා. එතකොට අපිට මට ආව කියලා අපි බාරගන්නේ. එතකොට අපිට මේ කර්මයට මුහුණ දෙද්දී දැන් මේ බොහෝ අවබෝධ ඉන්න කෙනෙක් අර දහම ගලපා බලමින් අර හිත ගොඩාක් අසහනයටපත් වෙන එක අඩු කර ගන්නවා. හිත ලොකු අසහනයකටපත් වෙන එක නවත්ත ගන්නවා. ඔක සියලු දේ අනිත්‍යයි කියනකොට අපිට ඇත්තටම මහා දුක එන එක අඩු වෙනවා. ඒ සියලු දේ අනිත්‍යයි කියන්නේ ඉතින් අවබෝධයෙන් නෙවෙයි නිකන් අර කිව්වත් ඒත් අවබෝධයෙන් නොකියුවත් සැනසෙල්ල එනවා. මේ කියන්නේ සත්‍යය. අනේ සියලු දේ අනිත්‍යයි කියලා කිව්ව හැම කෙනාගෙම අහන්න පොඩි සැනසෙල්ල. එයා දන්නේ ලැබුණු ප්‍රතිඵලෙ. මොකද එහෙම අපසට බලන්න නුවණක් නැහැ නේ අයිට. එහෙම කිව්ව විතරයි. නමුත් ඔබ හිතලා බලන්න එහෙම හිතුව වෙලාවේ අර ආපු මහා ක්‍රූර පාපතර දරුණුකම් එල්ල වෙනවා. බොහොම සුවපත් වෙලා සැනසෙලා යනවා. ටික අඩු වෙලා යනවා. අවබෝධයෙන් බලන කෙනාට පේනවා මේක තමයි මාර්ගය. මේ සියල්ල ඇත්තටම අනිත්‍යයි. සියලු සකස් වීම සිතක සකස් වීම, කායක වචනක සකස් වීම යමකට අනුව මේ හේතුඵලයක්, හේතු ප්‍රත්‍යක් මේ තියෙන්නේ. ඒ සකස් වීම සියල්ල අනිත්‍යයි. උදාහරණ ගත්තොත් අම්මා කියන වචනේ කියනකොට අයන්න කියන හැඩයට අයන්න කියන සකස් වූ කයින් ආයන්න කියන්න බෑ. අල්මයන්න කියන්න බෑ. මායන්න කියන්න බෑ. අයන්න කියන සකස් වූ සිතට, කයට එච්චරයි කරන්න පුළුවන්. කියන්න හැකි. ඒක අනිත්‍ය වෙලා යනවා. කියනවා කියන්නේ අනිත්‍ය වෙනවා. එතකොට මොනවද අනිත්‍ය උනේ? සකස් වූ සිත, සකස් වූ කය, සකස් වූ වචන තුන්දරම තුන් සංස්කාරම අනිත්‍ය වුණා. ඊළඟ අල්මයන්න කියනකොට වෙන හැඩයකට කටදිව ඔක්කොම සකස්ලා හොඳට බලන්න. මේවා බැලුවේ නැත්තම් අවබෝධ වෙන්නේ නැහැ. බැලුවම බොහොම ලස්සනට අවබෝධ වෙනවා. ඒක සත්‍යයි බුද්ධ වචනේ පරම සත්‍යයි කියලා. එතකොට ඒ අනිත්‍ය මෙනෙහි කරනකොට දැන් අපේ අනිත්‍යයට අනුව මේක වෙනවා. අනිත්‍යයි කියලා මෙනෙහි කරනකොට ඊට වඩා ආනිසංශයක් වෙනවා. සැනසෙල්ලටපත් වෙනවා. මේ සීල සංස්කාර අනිත්‍යයි කියලා බලන්න සැනසෙල්ලක් ලැබෙනවා. එතකොට කවුරු හරි බනිනෝ ඔය බනිනකොට ඇහෙන හැම වචනයක් ගානෙම අනිත්‍යයි නේද කියලා මෙනෙහි කරනකොට අර බනිනවා කියන දෘෂ්ටියත් අයින් වෙනවා.
හරි සැනසෙල්ලක් එනවා. ඉතින් බුද්ධ වචනේ මේ නොදැන භාවිතා කරත් ඒ තරම් සැනසෙල්ලක් එනවා. තා අවබෝධයෙන් භාවිතා කරා මොන තරම් සැනසෙල්ලක් එනවද? ප්‍රඥාව කියන්නේ ඒක. ඒතර අවබෝධයෙන් භාවිතා කරන කෙනෙක් දන්නවා මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා. සියලු සකස් වීම පාපක විපාකෙකුත් පින් කරපු එක ආනිසංසික මේ සියල්ල අනිත්‍යයි. දැන් අපිට ලැබිච්ච දේවල් වියදම් වෙලා නැති වෙවි යනවා. අපි මොකකින් හරි ලැබුණා. ලැබිච්ච දෙයක් ඇතිනේ. ඉතින් ඒක වියදම් වෙනවා. ජීවත් වෙනවා කියන්නේ වියදම් කරනවා කියන්නේ. ඉතින් ඇයිට ඒක මතක් වුණාම අනේ මගේ රිමෝට් ටික ආසි ටික අඩු වෙනවා කියලා පුදුම දුකක් එනවා. නම එහෙම දුක එන වෙලාවට එයා හිතුව නෑ මේවා සියල්ලම අනිත්‍යයි. එයා සංස්කාර විදියට එහෙම කියන්නේ නැතුව හිතනවා මේ සියල්ල ලෝකේ සියල්ල අනිත්‍යයි. කියලා හිතනකොට අර අසහනේ අඩු වෙනවා. බලන්න ජීවිතේ මේ වගේ උපමා අරගෙන මොනතරම් අපි නොදැන අපි තුල මේ සත්‍ය ක්‍රියාත්මක වෙලා තියෙනවද? ඒක අවබෝධයෙන් කරන්න ගත්තම එහි ඵලය ස්ථිර වෙනවා. ඒතව අනවබෝධයෙන් පවා අපි දහමේ ඉඳලා ඒ පසසර පුරුද්ද. ඒ නිසා අපි සතුටු වෙමු. අපි අනවබෝධයෙන් ඉඳලත් මේ සියල්ල අනිත්‍යයි කියලා කියන්නෙම කොහේ සංඝරත්නයේ දේශනා කර දහම අහලා අපි මේ මහත් ධර්මානුධර්ම වුණා. දහමට ගොඩක් නැඹුරු වුණා පින්වත් සංඝරත්නය නිසා. එතකොට දැන් අපි මේ භාවිතා කරන මොහොතේ ඇසුරු වෙන්නේ සංඝරත්නය. උන්වහන්සේට ගෞරව කරා වෙනවා. එතකොට මේ ඒ වෙලේ අපි නොදැනගත්ත තරහපු වචනින් අපි මේක අවබෝධයෙන් තොරව හපු ඵලයට කරලා එච්චර සැනසෙල්ලක් ලැබෙනවා නම් ඒ අවබෝධයෙන් කරන පින්වත් අයට කොච්චර ලැබෙනවද? අන්න බුදුන් වහන්සේ ඒකයි අවබෝධයෙන් මේවා දකින්න කිව්වේ. පිරිසිඳ දකින්න කිව්ව පරිඤ්ඤය කියලා. පිරිසිඳ දකින්න කියන්නේ අවබෝධයෙන් දකින්න එක. ඔබ හිතනද ඔබ ඉදිරියට කවුරු හෝ එනකොට ඔබට මොකක් හරි සංකල්පයක් එනවා. ස්ථිරයි. ඒ සංකල්ප ඇතුලේ රාගය, ද්වේෂය තියෙද කියලා දන්නේ නැහැ ඔබ. නමුත් ඇවිල්ලා. ඔබ ආපු හැඟීමට ඒ කියන්නේ රාග, ද්වේෂ, මොහ සංකල්පයට අනුව හැදුණු කෙලස් වලින් හැදුණු ඒ රාග, ද්වේෂ, මොහ වලට කෙලස් කියන්නේ කෙලස් වලින් නිර්මාණය වුණු ඇස ආයතන. කන, නාසය, දිව, ශරීරය, මනසිකවම ආයතන වලින් තොර දෙයක් නැහැ අපේකයි. ඒ ටික පාවිච්චි වෙන්නේ හැදිච්ච එකට අනුව. දැන් අපිට මොකක් කරන්න බෑනේ එතකොට. ඉතින් රාගය ආවනම් රාගික ඇස් දෙකක්. රාගික වචන ටිකක්. රාගයට නැඹුරු වෙන ප්‍රකාශන ටිකක්. ද්වේෂය ආවනම් ද්වේෂයට බර ඇස් දෙකක්. ද්වේෂය ආවනම් ද්වේෂයට බර වචන ටිකක්. ද්වේෂය භාවිතා කරන්න ජීවිතේ හුරුව පාවිච්චි කරන ගතියක්. මං හිතන්නේ දැන් නම් තේරෙනවා කාටත්. මොකද මේව ඇහුවම තේරෙන දේවල්. ශ්‍රවණේදී සද්ධර්ම ශ්‍රවණය කරන්න කියන්නේ ඒකයි. එතකොට අපි දිහා නෙබෙල්ලු නිසා අපේ ජීවිතය තුල පැතිරිලම තිබුණු කෙලෙස් ධර්මයන්. අපේ ජීවිතේ අරක්ගෙන තිබුණු මහා කෙලෙස් ධර්මයන් අපි දැක්කේ නැහැ. දැන් මේ ඇහුවට පස්සේ බලන්න ගත්තට පස්සේ ප්‍රකට වෙනව පේනවා. බහුල ලෙස පේනවා. පෙනෙනකොට පුදුම සතුටක් බුදු පියාණන් වහන්සේ ගැන එනවා. ශාස්ත්‍රුන් වහන්සේ ගැන පුදුමාකාර සතුටක් එනවා. අපිට අපි පෙන්눔 කරලා දීලා. එතකොට ධම්ම දේශනා කරන කෙනෙක් බුදු පියාණන් වහන්සේ කෙනෙක් ඇස් නැති ලෝකෙට ඇස් දෙකක් දුන්නා. චක්කුම් උදපාදී. එතකොට ඇස් නැත්තේ මොකද්ද? තමාට තමා පෙනිලා නැහැ. තමා පව් කරන බව, තමා කෙලෙසන බව පෙනිලා නැත්තේ. එන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ තමාට තමා පේන එක. තමාට තමා ගැන විග්‍රහයක් වෙන එක. තමාට තමා ගැන හැඟීමක් වෙන එක. තමාට තමා ගැන වෙනද නැති විග්‍රහාත්මක මොහොතක් පහළ වෙන එක. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ ඒකයි. අවබෝධය කියන්නේ තමා අවබෝධ කරගන්න එක. වචන පාඩම් කරන එක නෙවෙයි. පාඩම් කරාට තමා අවබෝධ නැති කොපමණ මේ ලංකාවේ ඇද්ද? ඒ අයටත් මේවා පුළුවන් වුණු දවසට මේ ලංකාව ධර්මදීපයක්. මේ මහා දෙයක් නෙවෙයි. සරල කරලා හැලු කරනව නෙවෙයි. අති ගෞරවයෙන් කතා කරන්නේ. බුදුන් වහන්සේ නැතිනම් අපි නෑ. අපි කවුරුවත් සාරිපුත්ත හාමුදුරුවෝත් නෑ. මුගලන් මහරහතන් වහන්සේත් නෑ. කාශ්‍යප මහරහතන් වහන්සේත් නෑ. දෙවිදු සෝවන් වෙන්නෙත් නෑ. සාතාගිරලා හැමවතලා සෝවන් වෙන්නේ නෑ. සුචිලෝමල කරලෝමල සෝවන් වෙන්නේ නෑ. ඒ යක්ෂයෝ. ඒ නිසා බුදුන් වහන්සේ තුන් ලෝකෙට සරණ වුණේ තුන් ලෝකෙට පහළ වුණු නිසා එහෙම නිසා බුදුන් වහන්සේගේ පහළවීම අපි කාගෙත් ජයග්‍රහණයක්.
එතකොට බුදුන් වහන්සේගේ පහළ වීමත් එක්ක අපි නොදෙන මේ බුද්ධ වචන භාවිතා වෙලා යම් සැනසෙල්ලක් ලබලා ඒක අවබෝධයෙන් බලනකොට එහෙනම් අපි සංසාරේ පෙරම් පුරපුවයි කියලා දැනනකොට ඊට සතුටක් එනවා. ඒකයි මම මේ ටික ඔබට විග්‍රහ කරේ. ඔබ නිකන් හරි පොඩි කාලේ පන්සල් ගිහිල්ලා තියෙනවා. සමහරු පන්සල් යන්න පොළඹල තියෙන දෙමව්පියෝ. සමහරු නිකන් හුරුවෙන් ගිහිල්ලා තියෙනවා. පන්සල අතු ගාලා වැඩට යන ගමන් පන්සල අතු ගාලා බොමලු අතු ගාලා වැඩට යන අය ඉන්නවා. ඒව සසර පුරුදු. ඒකට මේ දහම් පදේ ආවොත් ඔහු ඒකාන්තෙම සතර මගේ සතර ඵලයේ අයිතිකාරයමයි. ඉතින් අන්නේ සඳහායි අපි මේ කතා කරන්නේ. එතකොට සංස්කාර ධර්මයක් සකස් වෙන දෙයක් සිතුවිල්ලක් නිසා සිතුවිල්ලක හැඩයට සිතුවිල්ල තියෙන කෙලෙස් ගතියට හැංගිලා තිබුණු කෙලෙස් ගතියට අනුව වචන කය ක්‍රියාකාරීත්වය සිතේ ක්‍රියාකාරීත්වය මේක සකස් වෙනකොට තමයි මට කියන්නේ සංස්කාර ධර්ම. ඒතර මේවා අනාත්මීයව කෙනෙක් නෙවි. අනාත්මයි කියන්නේ කෙනෙක් නෙවි කියන එකනේ ධර්මතාවක් කියන එක. එතකොට ධර්මතාවක් මේ තියෙන්නේ. සිතත් ධර්මතාවක්, කයත් ධර්මතාවක්, කය සකස් වීමත් ධර්මතාවක්. ඒක හේතුඵලයක් කියන්නේ කය ධර්මතාවක්. වචන කියන්නේ ධර්මතාවක්. මේ ගැන අනවබෝධය තුන මේ ගැන අවබෝධය නැති වුණොත් ඒකාන්තයෙන් මොහු මේ ටික මමයි කියලා ගන්නවා. මොහුගේ ක්‍රියාත්මක වෙන්නේ මම උදාහරණයක් ගත්තොත් හිතමු කෙනෙක් හතුරෙක් කියලා මට දැනෙනවා කියලා ඔබ හිතන්නේ එහෙම. හතුර කියලා හිතේ තියෙන මේ සිතුවිල්ලක්. හතුර කියලා සංකල්පයක්. එතකොට ඔබේ හිතේ වචන පහළ වෙලා තියෙන්නේ ඔහුට විරුද්ධව. ඔබේ කය ක්‍රියාත්මක වෙන්නේ ඊට විරුද්ධව. සිතන්නේ ඔහුට විරුද්ධව. එතකොට මේ තුන්දරම මම කියලා ක්‍රියාත්මක වෙන ඔහු තුළ අවිද්‍යාව තුළ නොදන්නකම තුළ. මේක අවබෝධයෙන් බැලුවම මේ සිත, මේ කය, මේ වචනේ මේ සංකල්පයට අනුව සැදුණු සිත, මේ සංකල්පයට අනුව හැදුණු කය ක්‍රියාකාරීත්වය, මේ සංකල්පයට අනුව සැදුණු වචන ටිකේ පහළ වීම කියලා බලනකොට මෙතන සංස්කාර ටිකක් වෙනින් එළපෙනවා. ඒක සංස්කාරය අනාත්මයි නේද? මේ සංස්කාර කියන්නේ මම නොවන දෙයක් නේ, මගේ ආත්මේ නොවන දෙයක් නේද කියලා බුද්ධ වචනේ ශනිකව උතෙන්ට එනවා. සබ්බේ සංඛාර අනිත්‍යති. මේ සියලු සංස්කාර අනිත්‍යයි නේද? ටිකකට නේද එන්නේ? ඇති වෙලා නැති වෙනව නේද? මොහොතේදී නැති වෙන බව නෙපෙනුනත් අඩු ගානේ. මේක ටිකකින් හරි නැති වෙනව නේද කියලා ඒ කියන්නේ රළු වශයෙන් හෝ ඌට මේ අවබෝධය ලැබෙනවා. ලැබෙනකොට ඔහුගේ හිත අන්නර මම මුලින් කිව්ව විදිහට නිවෙනවා. හිතේ ඊට වඩා එන්න තිබුණු ඊට පස්සේ එන්න තිබුණු ඊට වඩා ප්‍රකට වෙන්න තිබුණු දරුණු දලගතිය එන එක නවතිනවා. ඒක ඔහු දැනගත්ත නැත සිද්ධ වෙන ධර්මතාවක්. ඒක නිසායි බුදුන් වහන්සේ කිව්වේ එක් මොහොතක් මේ දැනගත්තම ඇති කියලා. මොහොතක් අනිත්‍ය මෙනෙහි කරන කෙනා ඒ ශ්‍රේෂ්ඨයි කිව්වා. ප්‍රථම අධ්‍යාහනේ වඩන එක මොහොතක් ශ්‍රේෂ්ඨයි කිව්වා. කල්ප ගණන් මේ ලෝකේ ජීවත් වෙනකොට මොහොත වටිනවා කිව්වේ ඒකයි. එතකොට අපි මේවා දන්නේ නැතුව ඇති. ඔබට සමහරට අහන්න වෙලාව තිබිලා නැතුව ඇති දහම. සංඝරත්නය නිවැරදිව දහම් දෙසද්දී ඔබට අහන්න වෙලාව නැතුව ඇති. ඔබ අධිවේග සමාජයකට ඇතුල් වුණු නිසා මේක අහන්න වෙලාව නැතුව ඇති. අහන්න ගියත් gedara ප්‍රශ්න වැඩි වුණු නිසා ඇහුවට ඇහෙන්නේ නැතුව ඇති. නමුත් දැන් අහන්න කාලය ඇවිල්ලා. මොකද පිටතින් සමාජයෙන් කර්ම බහුල වුණාම, කර්ම විපාක බහුල වුණාම, මිනිසුන්ගේ විපාක යුග බහුල වුණාම, ඒ යුග මාරු වෙන්න, යුග වෙනස් කරන්න මේ හැදිච්ච පරිසරය තුළ ලෝකෙට විසඳුම් නැතිනම්, ලෝකෙ විසඳුම් සොයද්දිත් විසඳුම නැතිනම් අඩුවෙන් නම් අපිට පේන්නේ. අපිට තේරෙන්න ඕන. අපි වෙනස් වෙන්න ඕන. අපි සුවපත් වෙන්න ඕන. එතකොට මේ පරිසරය සුවපත් වෙනවා. ඇස් දෙකේ දාපු කණ්ණාඩි දෙකේ ඇඟිලි පාරවල් නම් කණ්ණාඩි දෙක පිහිටලා දාගන්න. එතකොට හොඳට පේනවා. නමුත් අපි හිතන්නේ පරිසරයේ වරදක් කියලා නම් කණ්ණාඩි දෙකේ වරද පේන්නේ නැතිනම්, මේ කණ්ණාඩි දෙකේ ගෑවුණු කිලිටු ටිකේ වරද පේන්නේ නැතිනම් අපි මහා මෝඩ ප්‍රත්‍යක්ෂණෙක්. ඒ නිසා බුදුන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ මේ පෙනෙන දර්ශනය තුළ මේ ගෑවිලා තියෙන කිලිටි වගේ තමයි ඔබේ සිතේ ගෑවිලා තියෙන රාග ද්වේෂ මොහ කියන කෙලෙස් වලින් ඔබ රැස් කරගත්තා වූ අනන්ත පාප කර්මයන් ගෙවන්න ඔබ මේ භවයට ආවේ. ඒ ගෙවන්න චක්කුපාල හඳුර ඇස්සන්ද කරගත්තේ ඇවිල්ලා. භාග්‍යතුන් වහන්සේටත් කර්ම 16ක් පළ දුන්න කියලා ඔබ අහලා තියෙනවා. උන්වහන්සේට කිව්වොත් පව් උන්වහන්සේගේ කයට මේ කර්ම ලැබුණට උන්වහන්සේ මේ කය අතෑරලා ඉවරයි. රහත් වෙනවා කියන්නේ කය අතාරිනවා කියන එක. සියල්ලගෙන් මිදුණ කියන එකයි. කවුරුත් මේ දඟලන්නේ කය මගේ කරන්. රහතන් වහන්සේ වෙනකොට මේ කය සම්පූර්ණ මිදෙනවා. ඒතර උන්වහන්සේ පරිනිර්වාණයට කැමති වෙන්නේ මීට වඩා සැප තියෙන්නේ මේ කය යනොත් සම්පූර්ණ ගිය දාට. එච්චර දැක්මක පිහිටපු නිසායි අරිහතුන් වහන්සේ කියන්නේ. එතකොට අපි මේ දහම පොඩ භාවිතා කරනකොට අර ද්වේෂය තියෙන වෙලාවට අසවල හතුර කියලා පේනකොට අපිට අපේ හිත පෙනුනොත්
හිතේ තියෙන කෙලෙස් ටිකක්. අසවලා හතුර කියන වචනේ ඇතුලේ හැංගිලා තියෙන ද්වේෂය. ඒතර මං තුල මගේ ද්වේෂයට මගේ කැමැත්ත පහළ වෙනවා. ද්වේෂයට කැමැත්ත කියන්නේ කාම මගේ සංකල්පයට නෙමෙයි රූපේ කියන්නේ. කාමයට මං කැමැති. මේ නීවරණ ධර්ම මගේ නිවන නෑ දැන් අසවලා හතුර කියලා හිතද්දි මං නිවිලා නෑ. නිවන නැති වෙලා. නිවන වැහිලා. ඒ කාමච්ඡන්දය. අන්නේ රූපෙට මං ඇලුණු වෙලාවට ඒ සංකල්පයට ඇලුණු වෙලාවට මම ගිනි අරගෙන මම කවදාවත් දැකලා නැතුව. හැබැයි අපි කැමැත්තෙන් මේ සංකල්පය තුල පිහිටනවා. එහෙම හිතන්න කැමැති මම. අසවලා හතුර කියලා හිතන්න කැමැති කියන්නේ කාමේසු කාමසුඛ තමයි. ඒ කාමයන් අපට සැපක් අවිද්‍යාව ඉන්නකම් ඒ එන හැම කෙලෙසයක්ම අපි සැප කොට ඇසුරු කරා. බුදුන් වහන්සේ තමයි ඒවා දුක කියලා දේශනා කරන්නේ. ඒකයි අපි ඒවා දුක කියලා මෙනෙහි කරනකොට තමන් මේ දහමහන මොහොතේ පේන්නත්. හැබැයි ඔබ නොපෙනෙන ජීවිතේ තමයි ඔබ වැඩියෙන්ම පව් කරන්නේ. ඔබ ගොඩාක් මේ සසර ගැන අවබෝධයෙන් නෙවිනම් මේ දහම අහන්නේ. සසර බයෙන් නෙවිනම් අහන්නේ. ඔබ මෙතනදී මේ දහම අහුවට වැඩක් නැහැ. ඔබ පව් කරනවා. ඔබ මම එක්ක කතා කරත් වැඩක් නැහැ. ඔබ පව් කරනවා. ඒ පව් ටික ඔබට ගෙවන්න වෙනවා. එකපාරට මොනවා හෝ විපතක් ලැබෙනවා. ඉතින් ඒකෙන් ගැලවීම සඳහායි මේ දහම දේශනා කරන්නේ. ඔබ මේවා අහලා බය වෙන්න ඕන. සසර බය එන්න එපයි. සංසාරේ අතිමහත් භයංකාරකම දැනෙන්න ඕනනේ නේද? මේ සසරේ ඉපදිලා ගඩඩතෝ සල්ලතෝ ආබාධිතෝ දුක්ඛිතෝ කියලා කිව්වේ මේ මහා තුවාල වන බිඩංග හැදිලා ඇතුලෙන් කෑලි කපලා ශරීරය ඇතුලේ කෑලි කපලා කෑලි අස් කරලා පිටතින් කෑලි කපලා මේ එක තැනකින් කෑල්ලක් කපලා තාතන කලවලා මේ විඳින්න අපමණ දුක් ඔබට පේනවා ඇති මේ සමාජය. ඔබට හිතෙන්නේ නැද්ද මොන හෝ වේලක මට මේ ඇයි කියලා? යම රජුරුත් මේ ප්‍රශ්නේ අහනවා. මේවා හිතුන්නේ නැද්ද තුවාලකාරයෝ එහෙම දැක්කේ නැද්ද කියලා? ඒ වගේ ඔබ මේ හැම එකකින්ම ආදර්ශේ ගන්න එතකොට තමයි මේ භවය කියන එකේ පේන්නේ. මේ අද අපි මෙහෙම ඉඳී තව ටික දවසකදී මේ මූණ රැලි වැටිලා එල්ල වැටෙනවා. මේ දත් ටිකම ඉස්සරහට නිරා යනවා. එදාට අපිට පිටායේ බොරුවට නම්බුනාම දෙයි ඕන තරම් දේවි අපිට. හැබැයි අපිට බත් ටික කන්න කට නැත්තම් කන්න බැරි නම් අපිට පිටින් ලැබෙන දේ මොකටද? පිට ලෝක කොච්චර දිනුනොත් අපිට ඇති වැඩක් තියනවද? එච්චර දුර හිතන කෙනෙක් තමයි නිවන් දකින්නේ. නැතුව මේ කෙටි දුරක් හිතන කෙනෙක් නිවනටපත් වෙන්නේ නැහැ. අපි මෙහෙම බැරි වෙලා ඇවිල්ලා ජරාවටපත් වෙනකොට බැරිකම එනකොට බැරිකම ඇවිල්ලා ඇවිද ගන්න බැරි වෙනකොට මේ ලෝකේ සමහරට රත්තරන්ෙන් හදලා ඇති. පාලං රත්තරන්ෙන් හදයි. අපි හිතුව එහෙම දිනුවක් ඇවිල්ලා හැදුවා කියලා. මුළු ලෝකේ පස් මැණික් වෙයි. පස් රත්තරන් කුඩු වෙයි. වැඩක් තියෙද ඔබට? ඔබට ඒකෙන් ගන්න කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඔබ වයසට ගිහිල්ලා එක තැන පුටු වෙනන් රෝද පුටුවක නම් යන්නේ. ඔබ එදා තරඟවල මීටර් 100 දුවලා මිනිස්සු අප්පුඩි ගහද්දි සහතික සම්මාන ගත්තේව මතක් වෙනකොට ඒකත් දුකක්මයි. ඒක ඔබට සතුටක් වෙන්න විදියක් නැහැ අද. නේද? එතකොට ඒ දැන් වයසට ගිහිල්ලා රෝදපුටු ඉන්නකොට අනේ මම මීටර 100 දිව්වා කියලා මෙනෙහි කරන්නේ සතුටෙන් නෙවෙයි. ඒක දුකෙන්. ඒ මහා දුක්ඛිත සංකල්පයක් ඒක. දහම නොදන්න කෙනාට මේවා ආවම හිතට ඒවා ඒ විදිහට ඇසුරු වෙන්නේ දුක විඳිනවා. මේක සංස්කාරයක්. මේක සිතුවිල්ලක්. මේක උපාදාන ස්කන්ධයක්. මේක අනිත්‍ය දෙයක්. මේක දුකටයි දෙයක්. මේ සංකල්පෙම දුකටයි දෙයක් කියලා මෙනෙහි කරන කෙනා අන්න අර නිවෙන ගතිය සිත නිවා ගන්න මාර්ග ඥාණය ජීවිතයට එකතු කර ගන්නවමයි. සත්‍යමයි මේ කියන කතාව. එයා නිවි යනවා. හිත නිවි සූපත් වෙවි යනවා. අන්න දහම අහපු ගලපා බලන්න පුළුවන් කෙනාට මේ දෙකම වෙන් වෙලා පේනවා. හිත නිවෙනවා මේ මාර්ගය කියලා දැක්කම ඔහු ටිකක් වැඩවලින් අයින් වෙලා පැත්තකට වෙලා මේ දවසට විනාඩි 5ක් විතර මේ දහමට අනුවම සියල්ලම ගලපන්න පුරුදු වෙනවා. අන්නේ විදර්ශනා භාවනාවට විදර්ශනා නුවණට ඔහු පැත්තකට වෙලා ක්‍රියාත්මක වෙලා ඔහු ලොකු ප්‍රතිඵල ගන්නවා. ඔහු ලොකු අත්දැකීම් ගන්නවා. සමහරට විනාඩි 5 බැරි වෙන්න පුළුවන්. ඔහුට සිත නොපෙනෙන්න පුළුවන්.
ඒ උත්සාහය ප්‍රතිඵල ලැබෙනවා. ඊළඟ දවසෙත් ආයි වාඩි වෙනවා. එක සිතුවිල්ලක් අහුවෙයි. ඔහුට ඒ සිතුවිල්ල ඇතුලේ තියෙන සංකල්ප ඇතුලේ කෙලෙස් මෙන්න මේ විදිහට තිබුණා කියලා මෙනෙහි කරගන්න, ගලපා ගන්න, දකින්න පුළුවන්කම ලැබෙයි. ඔව් අන්න එතනින් පුදුමාකාර සතුටක් ලබනවා. ඒ විනාඩි 5ෙම එකයි දැක්කේ. තප්පරයකට එක සිතක් ගන්න එනවා කියලා හිතුවොත් ඔහු විනාඩි ඒ 5 තුල ආපු 60 වැඩි කිරීම 5 නේද? ඒ කාලෙම ඔහු ලැබපු සතුට අර ඔක්කොම පරදිනවා. ඔහුට පුදුම සතුටක්. එක වීරයක් ඊළඟ දවසේ ඔහු වාඩි වෙන්නේ. අන්න ඒක මෙනෙහි කරලා. මෙහෙම බලනකොට නිවෙනවාමයි කියලා අවබෝධයෙන් ඔහු දැන් වාඩි වෙන්නේ. වාඩි වෙලා ඉන්නකොට ඔහුට මතක් වෙන හැම එකක්ම සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල ඇතුලේ තියෙන සංකල්පයක්, සංඥාවක්. ඒ සංඥාවට ගෝචර වෙන රූපස්කන්ධයක්. ඒ රූපස්කන්ධය නිසා මෙනෙහි හිතට එනකොටම හිත තුල වේදනාව පහළ වෙලා. ඒකට අනුව සිත කය වචනේ සකස් වෙලා මොහොතේ. ඒ විඥාන ධාතු ඒ දැනීම් සම්භාරයට ලැබිලා කියලා ස්කන්ධ පහකට ගලප ගන්න උට පොඩ්ඩක් පුළුවන් වෙනවා. ඔහු ඒක කාලය යෑමක් නෙවෙයි. තව සිතුවිලි කොපමණාවත් ඔහු අරක ගලපනවා. හරියට ගලපනවා නම් එන්නේ නැහැ ඇත්තටම. මේක නවතිනවා. දහම දන්න කෙනා දන්නවා. ඒක උට හරි සතුටක් එනවා. මං හොයපු දේ මං හොයාගෙන සසරේ මාපු දේ ලැබුණා කියලා ඔහුගේ හිතෙන් පණිවිඩ එනවා. ඔහුගේ හිත නිවෙන්න ගන්නවා. හිත නිවෙනකොට ඔහුගේ තිබුණු පෙර කර්ම දෝෂ ඈතට යනවා. පෙරපින් ළඟට එනවා. ඒකයි ධර්ම ශ්‍රවණේ ආනිසංස මේ පින් ඵල දෙන මහා ඉක්මනින් පින් ඵල දෙනවා. පෙරපව් ඈතට යනවා. පින් ඵල දෙන්න නැතිනම් ඵල දෙන්න පින් නැතිනම් පව්වල බලය දුබල කරනවා. ඒ වගේ මහා බලයක් මේ මහායුවන්නෝ සුකම් බලම් මහා බලයක් මේ දහම. එම නිසා මේ දහම අවබෝධ කරගත්ත කෙනාට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනාට මේ ජීවිතය තුලින් ලෙඩ වෙන හැටි, වයසට යන හැටි, ලෙඩ වුණාම වෙන විපාක. පොඩි තුවාලයක් හැදුනම විඳවන හැටි, දච්චයක් කුමක් හැදුනම කොච්චර විඳවනවද, කංකයක් කුමක් හැදුනම කොපමණ විඳවනවද කියලා හිතෙනවා. මේ ජීවිතය කියන්නේ ලෙඩ ගොඩක් අමාරුවෙන් පවත්වන එකක්. ගෑවුණු තැන හීරුණාම දනවා. පනින්න බෑ, පැන්න මුලුක් වෙනවා, කැඩෙනවා. මේ හරි අමාරු ජීවත් වෙන එක පුදුමයි ඇත්තට. මේ ජීවත් වෙලා නෙවෙයි මහා යුද්ධයක් කරන්නේ. ඔහුට අනිත් අයට නොපෙනෙන දෙයක් ඔහුට පේනවා. ඔහුගේ ජීවිතෙන් ඔහුට පේනවා. චතුරාර්ය සත්‍ය කියන්නේ එහෙම එකක්. අනිත් අයට නොපෙනෙන, ඔබටත් නොපෙනෙනු කාලයක් තිබ්බා. දැන් ඔබ නොපෙනෙනු කාලෙන් පෙනෙන කාලයට අවතීර්ණ වෙලා. එතන ඉඳලා ඔබ මෙනෙහි කරනවා. එතකොට වයසට ගියාම වෙන දේ, ලෙඩ වුණාම වෙන දේ, අවසානයේ මරණාසන්න මොහොතේ මේ ඔක්කොම දාලා යන්න, මේ ඔක්කොම වගේ නෙවි මරණය. උට ගොඩාක් හිතෙනවා. එදාට මන් නිසා මම නැති වුණාම මගෙන් යැපුණු පිරිස අනාථ වෙනවා නේද කියලා. උට ගොඩක් හිතෙනවා. උට බොහෝ අනුකම්පාවක් එනවා. නේද? එතකොට අර ඉන්න අයට හතුරු බලවේග වලින් ප්‍රශ්නේ යොව් බේරගන්නේ කවුද කියලා හිතෙනවා. දැම්ම ඔබ හිතන්න ඕනේ ඒවා. ඔබ මැරිලා කොහාට යනවද කියලා බලනකොට ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ එනවා. මට ඕන තැන යන්න බෑනේ. පහළ වෙන සිතට අනුව, සිතේ තියෙන ගතිවලට අනුව, ගතියට අනුව චුතිය, චුතියට අනුව ප්‍රතිසන්දිය. ඒක ඉතින් කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒක වෙනස් කරගන්න තමයි සම්මා සම්බුදුන් වහන්සේ කියන්නේ මාර්ග ඥානයක් දුන්නේ අපිට. එතකොට එයාට පුදුම බයකුත් කලකිරීමකුත් සසර ගැන එනවා. ඒ කලකිරීම බය ඔහුව වේගෙන් පොළඹවනවා දහම තුල ජීවිතේ පවත්තන්න, ජීවිතේ දහමට අනුව නඩත්තු කරන්න ඔහුට මහ ශක්තියක් එනවා. අන්න ඒ වගේ මේ ධර්ම ඥාන ලබාගත් කෙනෙක් හිතට එන හැම එකක්ම ඇසට පේන රූපෙට හිත ඒක ඔබ තුල භාවිතා කරන්න පොළඹවන හැටි. ඇහැට පේන දෙයට හිතේ සංඥාව එහෙම නැත්නම් හිත මේ විදිහට පොළඹවන ඒ හතුරෙක්. ඒ හැඩ කෙනෙක්. ඒක ඇත කෙනෙක්. ඒ විකෘති මිනිස්සෙක්. ආදී වශයෙන් ඔබේ හිතේ සංඥා එනවා. නමුත් මේවා රූප. ඇහැට පේන ඒවා රූපනේ. කැමරා ලෙන්ස් එකට ඔක්කොම වදින්නේ ඇතුලේ මේ දලසේ අපටේ තුල රූපනේ. රූපේ සටහනක්. ඉතින් ඇතුළට සටහන එනකොටම හිතෙන් මන ආයතනෙන් දන්න දෙයක් නම් අතීත කර්මයක් ඒකත් එක්ක තියෙනම් ඒකට අනුව පණිවිඩය නිකුත් වෙනවා. නැතිනම් නව කර්මයක් නම් මොකක් හරි පණිවිඩයක් අපිට නිකුත් කරනවා. ඒ නිකුත් කරපු එක අනුව හිත කය වචනේ වැඩ කරනවා. අප නොදන්න කෙනෙක් නම් ඒකට අනුව ක්‍රියාත්මක වෙනකන් බලන් ඉන්නවා. ඉතින් නිකන් ඉන්නවනේ. නිකමෙක්.
දන්න කෙනෙක් නම් මේ දකින්න මේ සකස් වූ ආකාරය. ඒ සිද්ධියක් දකින්න හේතුඵලයක්. මේ හේතු එකතු වෙලා ලැබිච්ච ඵලය. මේ හේතු ටිකම තමයි ඵලය. ඇස රූප ගැටෙනවා. ඒකත් එක්ක විඥානය පහළ වෙනවා. ඒකත් එක්ක වේදනා සංඥා සංඛාර විඥානය ක්‍රියාත්මක වෙනවා කියලා ඔහු දකිනවා. ඒ දැකීම ඔහුගේ ජීවිතයට ගලපන්න පුළුවන් වෙන දවස තරම් උත්තරීතර තනක් මේ ශාසනය ඔබට හම්බෙන්නේ නැහැ. ඒ තරම් බලගත් දෙයක් මේ කතා කරන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ උපාදානස්කන්ධෙම දුකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ සංඛාර දුක්ඛ. සියලු සංස්කාර දුකයි කියන පණිවිඩය සමග. පුණ්‍යාභි සංස්කාරය දුකක්. මොකද අපි පින් කරලා මේ ලෝකේ ඇවිල්ලා විඳින්නේ දුක් නිසායි බුදුන් වහන්සේ කෙනෙක් නිවනට හිතන්න අපි පොළඹවන්න පුණ්‍යාභි සංස්කාරයේ පැත්ත පෙන්නලා දෙන්නේ. එහෙනම් අපුණ්‍යාභි සංස්කාරේ කොහොමද දුක? භවයේ ඉන්නකම් අපිට ජරා මරණ දුක ඉවර නැහැ. එහෙනම් දුක යනු ජාති ජරා ව්‍යාධි මරණ ටික තියෙනවා. භවයේ ඉන්නකම් ඕ ටික තියෙනවා. අපි සැප විඳී ඕනම් පිනක් කරලා ඉපදිලා. අපි හිතමු දුක් විඳෙම නැහැ අතර මැරෙන වෙලාවේ මරණ දුක එනෝනේ කොහොමද? නොමැරි එහා පැත්තට යනවා. ඒක තියෙනවා. මම මේ හිත හැම එකෙම රිදවන්න බෑනේ නේද? එතකොට මේ මහා දුක්ඛන්දරාවක් ඉඳලා මේ පුණ්‍යාභි සංස්කාර නිසා නැවත භවයේ හොඳ තැනක ඉපදිලා කටුක වූ ක්‍රූර වූ වයසට යම් ලෙඩවීම සම්බන්ධ මහා විපාක විඳලා. කාර්කේ නැගගන්න දෙන්නෙක් විතර ඕන. උරෙන් අල්ලන්න එපා උරේ රිදෙන උරේ රිදුන කියලා අල්ලන්න නැතු කොහේ නැගිටන්නේ. කෑ ගහදී අල්ලලා නැගිටිනවා. උගුරට බට දාලා බෙහෙත් පොවනවා. කන්න බොන්න දෙනවා. නායට බට දාලා හුස්ම දෙනවා. මොකක්ද කියලා හිතෙන්න ඕන. අන්නේ අනිත් අයට නොතෙබෙන දැක්මක් මේ ජීවිතය ගැන හිතෙනකොට එයාගේ හිත නිවිලා බොහොම සංවර සීලවන්ත තැන්පත් කෙනෙක් වෙනවා. ඔහු වගේ කෙනෙක් ඉන්න පැත්තටම හරියනවා. ඔහු වගේ ඉන්න කෙනෙක් ඉන්න රටට හරියනවා. ඒකයි මේ සීලේ ආනිසංස කියන්නේ. එතකොට ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනකොට සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙනවා. හිත සමාධිගත වෙනකොට හිතේ තියෙන කෙලෙස් වලට ක්‍රියාත්මක වෙන්න කාලයක් නැහැ. ඒතර හිත සමාධිගත වෙනවා. ධ්‍යානගත වෙනවා. ධ්‍යානගත වෙනවා. බුද්ධ වචනට අනුව ක්‍රියාත්මක වෙනවා ධ්‍යානගත වෙනවා කියන්නේ. මේවා ජීවිතේ භාවිතා කරන අයට එනකොට නම් අමෘතේම තමයි ඉතින්. භාවිතා කරන්න පෙළඹෙන අයට මේක තමයි මාර්ගය. ඔබ එකක් භාවිතා කරලා බලන්න, එකක් උපමාවට අරන් බලන්න. එදාට තේරෙයි ඇත්ත කියලා. මේක ලෝකේ කාටත් පොදුවේ වෙන තුන් ලෝකෙටම එන විපාකයක්. නේද? භාවනා කරන්න වාඩි වුණාම ඔබ කියන්නේ එනවලු ගලාගෙන එනවලු. ඒ කියනවා ඉතින් ගලාගෙන එනව නෙවෙයි හිතේ ස්වභාවය, මනසේ මන ආයතනේ ස්වභාවය. ඔබ ශබ්ද නැති තැනකට යයි. කටුණු මුකුත් හපන්නේ නැති ඉන්න ටික වෙලාවක් වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ඉරියව්වක තෝරන් ඇති. ඒ නිසා ඉරියව්වෙන් කයින් දැනෙන ඒවා තඩු කරගන්න පුළුවන්. හිතට දැනෙන ඒවා අඩු කරගන්න පුළුවන්. ඔබට මේ හිතට ඇසට දැනෙන ඒවා අඩු කරන්න පුළුවන් ඇස් පියාගෙන තමයි. කනට ශබ්ද නැති තැනකටත් යයි. නාසයට ගඳ සුවඳ මොගුන්න දෙන තැනකටත් යයි. හැබැයි ඔබ මනසට කරන්න දෙයක් දන්නේ නැහැ. ගිය තැන මතක් වෙනවා. මක්ක හරි මතක් වෙනවා. පාළුයි කියලා මතක් වෙනවා. හැල්ලුයි කියලා මතක් වෙනවා. අමාරුයි කියලා හිතෙනවා. ඉරණංගට හිර වෙනවා කියලා මතක් වෙනවා. එහෙම කෙලින් ඉන්නකොට තුනටිය රිදෙනවා කියලා මතක් වෙනවා. ගෙදර මතක් වෙනවා. ඉතින් අපිට ඇවිල්ලා කියනවා ඉන්නම බැරිලු මතක් වෙනවලු ඔක්කොම දාලා යන්න හිතෙනවලු. පාට පේනවා. පාට පේන ඉතින් සංකාරයන්නේ. මහා හපංකම නෙවෙයිනේ. ඇහැට මනෝ විඥාණයෙන් පෙන්නනේ ඉතින් මොහොත දේවල්. ඒ සියලු සංස්කාර ධර්මයන්නේ. රතු පෙනේ, නිල් පෙනේ, දම් පාට පෙනේ. ඒව මොනවද? ඔබේ හිතේ මැවීම් ඇත්තටම. ඉතින් ඔබ රතු දැක්ක නිල් දැක්කම අම්මේ ලස්සන කියලා කාමච්ඡන්දයක් උපදව ගන්නවා. සුදු පාට දැක්කම හරි ලස්සනයි කියලා කාමච්ඡන්දයක් ආයි බැඳෙනවා ඒකට. ඒ බැඳෙන්න නෙවෙයි මේ පැත්තකට ගිහිල්ලා මේවා කරන්නේ. ඒ පැත්තකට ගියේ කෙනා මේ පස්පල වහගත්තම ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේ පස්පල වහ ගන්නවා. දැන් ඔබ ඇස් පියු ගමන් හිතට එනවලු එනව නෙවෙයි වෙනදත් තිබුණා. දන්නේ දැන්. පේන්න ගත්තේ. අද ඒකයි කිව්වේ ඉන්නේ භාවනා කරන්න එපා වුණාලු මතක් වෙනවලු කවදාවත් නැතිව මතක් වෙනවලු. නෑ කවදාවත් නැතිව මතක් වෙනව නෙවෙයි. හැමදාම මේක වුණා. ඔබ එන සිතක් ඇසුරු කරන් දඟලන නිසා මෙහෙම ඒවා දැනුනේ නැහැ. එහෙනම් නොදන්නේ කොච්චර දේවල් ඔබ ගාව තියෙනවද? අන්න දැනෙන්න ගත්ත වෙලාව. දැන් ඔබ බය වෙන්න එපා.
එහෙම පේන්න අරින්න. මේ ඔක්කොම මොනවද? සිතුවිලි කියලා දකින්න. මේ ඔක්කොම සිතුවිලි ඇති වෙන නැති වෙන දේවල්. මේ අනිත්‍ය කියලා ගන්න. මේ සිතුවිලි අනිත්‍යයි කියලා. ඉස්සෙල්ලා ඔබ මෙය මෙල්ල කරන්න සමහර විට අර චතුරාර්ය සත්‍ය සියුම් ඥාන ගන්න අමාරු වෙයි එකපාරට. ඒකට තමයි ඔබට මේ උපායවල් යොදනවා කියන්නේ. කර්මස්ථාන දෙනවා කියන්නේ. මෙතෙන්ට ඔබ යොදා ගන්න මේ ඔක්කොම සිතුවිලි කියලා බලන්න. මේ සිතුවිල්ලක් නේ. මේකේ මගේ මනසනේ කියලා මෙනෙහි කරනවා. මේ මගේ මනසමයි. ඒතර ගෙදර මතක් වුණා. පණිට්ටු මතක් වෙනවා. වතුර අදිනවා මතක් වෙනවා. සබන් කෑල්ල දාන්න බැරි වුණා නාන කාමරේට කියලා මතක් වෙනවා. මේ වැඩක් ඇති ඒවා නෙමෙයි මතක් වෙන්නේ එකක්වත්. කොහොම වැඩක් ඇති එකක් නැහැ නේ අපිට. නේද? කාපු පිඟාන හොදන්න බැරි වුණා කියලා මතක්. මේ අර භාවනා කරන්න කියපු කෙනාට එන මනසින් දෙන්නව දඬුවම්. එයා දැන් මුලදී මේකෙන් කලබල වුණු කෙනෙක්, තැවුණු කෙනෙක්. මේක නවත් මේ මනස එක්ක දඟලලා එපා වෙලා ඔළුව අවුල් වෙලා නැගිට කෙනෙක් නෑ. දැන් පොඩි අවවාදයක් ලැබෙන්නේ. මේ ඔක්කොම සිතුවිලි කියලා බලන්න. සිතුවිලි කියන්න බලන්න පුරුදු වුණාම මොනවා මතක් වුණත් ඇත්තට මේක සිතුවිල්ලක් නේද? මම හිතනවා තේරෙනවා. ඇත්තටම සිතුවිල්ලක් නේද? එහෙම කියලා ටික වෙලාවක් බලනකොට ඔන්න සිතුවිල්ලක් කියලා බලනකොට අර සිතේව අච්චර රළුව දරුණුවට දැනෙන්නේ නැතුව යනවා. දැනෙන එක අඩු කරගන්න. අඩු කරාට සිතුවිල්ල ඇතුලේ තියෙන මොනවද කියලා පරීක්ෂා කරන්න බලන්න. සිතුවිල්ලක් කොහොමද ඉන්නේ? තනිකර සිතුවිල්ලක් එනවද? නැහැ. සිතුවිල්ල එනකොටම කය වචනේ පහළ වෙලා ඉවරයි. කායන වාචා චිත්තේන පහළ වෙලා ඉවරයි. සිතුවිල්ලට අනුව වචන පහළ වුණාම ඒකට අනුව ක්‍රියාත්මක වෙන්න සිත පොළඹවන ශක්තිය ඇවිල්ලා. ඒ කියන්නේ නන්දි රාගය, කැමැත්ත ඇවිල්ලා. අන්න ඒවා ඔබ අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගන්නකොට ඔබට මහ වෙලාවක් යන්නේ නැහැ මේවට. මහ විශාල කාලයක් යන දේවල් නෙවෙයි මේ කියන්නේ. සති ගණන්, මාස ගණන්, පැය ගණන්, විනාඩි ගණන් යන්නේ තප්පර ගානකදී අවබෝධ වෙන්න පුළුවන්. විනාඩියකදී මේක අවබෝධ වෙනවා. දැන් අහපු නිසා බලන්න ලේසි. සිතුවිල්ලක් නේ. සිතුවිල්ල ඇතුලේ මොනවද තියෙන්නේ? සංඥා තියෙනවා, හැඳිරීම්, විවිධ හැඳිරීම්. මේ හැඳිරීම හිත විසින් ඔබට දුන්නු විග්‍රහය. සිත මන ආයතනෙන් ඔබට දුන්නු විග්‍රහය. ඒ ශබ්දෙට හෝ ඒ රූපෙට හෝ එහෙම නැත්නම් ඒ මතකය විග්‍රහයක්. හිත දෙනවා මෙහෙම දෙයක් ඇසුරු කරන්න. හිත ඔබට රූපයක් ගෙනත් දෙනවා ඇසුරු කරන්න. ටිකක් කාලා එන්න කියලා හොඳට දඬුවමක් දෙන්න. මතක් කරලා දෙනවා වැසිකිලි බාල්දියක්. දැන් මේ භාවනා කරන්න වාඩිණු කරාට වැසිකිලි බාල්දියක් මතක් වුණා. දැන් එයාට ඇසුරු වෙන්නේ වැසිකිලි බාල්දිය. එයා අකමැතිනේ. එයයි හිතන් ඉන්නේ සමාධිය කියන්නේ මේ නිකන් එන එකක් කියලා. නොදන්න කම නිසා නිකන් එන එකක් බලන් හිටිය කෙනාට වැසිකිලි බාල්දිය ආවම එයයි කලබල වෙලා වැසිකිලි බාල්දියට විරුද්ධ වෙන්න යනවා. වැසිකිලි බාල්දියට විරුද්ධ වෙන්න මොකද වෙන්නේ? වැසිකිලි බාල්දිය ඇසුරු කරනවා වෙනවා. විරුද්ධ සිතින්. එතකොට මේක හුඟ වෙලාවක් තියෙනවා. එතකොට එයා භාවනාව නවත්තලා නැගිටින්නේ මහ වියරුවෙන්. නැගිටලා ඔරවල බලන වටේ යයිට. ඇඟේ තියෙන ගතියන්නේ හැසිරෙන්නේ. ඊට පස්සේ අන්න ඒ ඔළුව අවුල් වුණායි කියලා කියන්නේ භාවනාවේ. නෑ ඒව අවුල් කරගන්න කිසිම දෙයක් නෑ. මේක සිතුවිල්ල. සරලයි. සිතුවිල්ල ඇතුළේ තියෙනව බැලුවාම තමයි ස්කන්ධ පහකට බෙදා වෙන් කරන්න පුළුවන් වෙන්නේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන. මේ සිතුවිල්ලත් එක්ක බඹයක් පමණ ඔබේ කය ක්‍රියාත්මක කරන ස්වરૂපය. රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංඛාර වශයෙන්, විඥාන වශයෙන්. ඒකට ගලපන්න එනකොට ඔබ නිවිලා ඉවරයි. පුදුමාකාර දහම් අවබෝධයක්. ඇයි චතුරාර්ය සත්‍ය තියෙන සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. ඒ දුකෙන් මිදුණා නම් මේ ජීවිතේම රහතන් වහන්සේ මේ කය සහ සියලු දෙයින් මිදුණා නම් මිදීමක් නේ දේශනා කරන්නේ. රහතන්ස ජීවත් වෙද්දී රහත් වෙන්නේ. මැරිලා නෙවෙයි පිරිනොම් පාලා. අපි හිතන්නේ මැරෙන එක රහත් පිරිනොම් පානවා කියන්නේ. ඒ ගෞරවය හිතෙන්නා වූ අතුලාන්තෙ තිබෙන්නා වූ අර්ථ සහිතවයි පිරිනවන් කියන්නේ. සම්පූර්ණ වෙන නිසායි. පරිනිර්වාණ ධාතුව කියන්නේ. නමුත් ඔබ මේ අවසාන මොහොත අපි හිතාගත්තොත් දැන් මේ ජීවිතේ මේ කෙලෙස් නැති වෙන මොහොත. ඒ රාග දේශ මොහ නැති වෙනකොට. උදාහරණ ගත්තොත් අපි අර කෙනා මතක් කරමු. වැසිකිලි බාල්දියේ හංගල කවුද? ලැට්ටේ කියන්න විදියක් නැහැ. දැන් හොයනවා වැසිකිලි යන්නත් අමාරුයි. දැඩි අපහාස අසහනේ ඉන්න කෙනෙක් බාල්දිය හොයනවා. දැන් එයයි යකෙක් තමයි ඇත්තටම. එයා දැන් හොඳ වචනයකින් අහෙන්න විදියක් නැහැ. එන්නේ එයාගේ වචන දරුණුයි. ඊට පස්සේ ගෙදර අයගෙන් අහන කොහෙද කියලා. අහන විදිය ඉතින් ඔබ තීරණය කරන්න. ඒවා ඉතින් මට මේ දේශනාවක කියන්න බෑ. ඒක අපි නොදන්න අය නේ පුළුවන් නේ. ඒතකොට එන්නේ අය වියරු වෙලා ඊට පස්සේ වටේම ඉන්න අයට දැන් මේ ටැප් එකක් නැති වැසිකිලියක් වුණොත් පිටින් වතුර ගෙනියන එකක් වුණොත් මොන තරම් වියරුවක් එයිද? ඒ වියරුව ඔහුගේ ජීවිතේට ආවේ කොහෙන්ද කියලා බලන්න.
උපමාවක් අහලා තියෙනවා සිංහයට ගලකින් ගැහුවම සිංහය ගල ආපු පැත්ත බලනවා කියලා. අහලා තියෙනවා මම. බල්ලට ගලකින් ගම බල්ලා කළු ගල හපනවා මොකක් කවෙන් ආවද හොයන්නේ නැහැ. අපි ආපු පැත්ත හොයන්න. මේක මොකද්ද කියලා හොයන්න. දැන් අද ඉඳලා විදර්ශනා වඩන නිවන් දකින්න වෙර වීරිය දරන පින්වත් කෙනෙක් බලන්න ඕන මේ මොකද්ද? මේක මගේ සංකල්පයක්. ඔබ සංකල්පෙන් ඉස්සෙල්ලා මිදෙන සංකල්පේ තියෙන දරුණු ගතිය අයින් කරලා දාන්න. ඔබ හොයන්න කොහොමත් හෙව්වත් හොයන්න වෙනවනේ. වැසිකිලි බල්දි හොයන්න වෙනවනේ. දරුණුවට හෙව්වත් හොයනවා, දරුණුකම අයින් කර කර හෙව්වත් හොයනවා. ඉතින් ඔබ ක්‍රමයේ තේරුම් ගන්න. දරුණුකම කියන්නේ දේශය අයින් කරලා එහි අනර්ථය මෙනෙහි කරමින් වැසිකිලි බල්දිය සොයන්න. ජීවිතේට මේවා කරන්න පුළුවන් දේවල් නේ, බැරි දේවල් නෙවෙයි මේ කියන්නේ. එහෙම කරලා පුරුදු වුණාට පස්සේ ඔහුගේ කෙලෙස් වලට ඔහු වැට බැඳලා පස්සේ කෙලෙස් ඔහුගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනවා. යම් කිසි දවසක කෙලෙස් ඇසුරු නොකරනකොට ඒක පහළ වීම නවතිනවා. ඒක ධර්මතාවක්. පාර කෙනෙක් යනකොට අපි කොහෙද යන්නේ කියලා ඇහුවොත් එයයි අනාඳුරන කෙනෙක් වුණත් එයයි නිකන් අඩු ගානේ මේ අපේ දිහා බලලා හරියයි. දෙවෙනි දවසෙත් අපි ඔහු යනවා දකින්නකොට අපි අද කොහෙද යන්නේ කියලා ඇහුවොත් එදාට hina වෙලා යයි. කතා නොකරට කමක් නැහැ hina වෙලා යයි. තුන්වෙනි දවසෙත් අපි ඔහු දකින්නකොට අපි කොහෙද යන්නේ ඇහුවොත් මං කඩේට යනවා කියලා යයි. හතරවෙනි දවසේ ඈත එන ගමන් ඔබ අහනවා කොහෙද යන්නේ වෙනද නැති විස්තරයක කියයි මම මේ ගෙදර ගොඩක් බඩු ගොඩක් ගේන්න තියෙනවා මේ මම යන්න වෙලා කියලා දැන් වෙනද නැති ප්‍රශ්නත් කියයි. තුන්වෙනි දවසේ ඊළඟ දවසේ ඔහු ඔබේ ඉඩමටත් එයි. තේරුණාද? ඊළඟ දවසේ එන්නේ හුඟක් වේලාසන. ඇවිල්ලා ඔහු යන්න කිව්වත් නොවන තත්ත්වයටපත් වෙයි. ඔහු ඉඳී ඔබ යන්න කිව්වත් යන්නේ නැහැ. ඒ ධර්මතාවක්. මේකත් එහෙමයි. ඔබ මුලදී මේ අමාරුවෙන් දකින මේ දර්ශනය දෙවෙනි දවසේ අමාරුවක් එන්නේ නැහැ දකින්න. තුන්වෙනි දවසේ අමාරුවක් නැහැ. හතරවෙනි දවසේ නිකම්ම පෙනෙයි. පස්වෙනි දවසේ පේන ශක්තිය ජීවිතේ වෙයි. එහෙම දෙයක් මම මේ ඔප්පු කරන්න උපමාව ගත්තේ උපමාව 100%ක් ගලපන්න බෑ මාර්ගයට. නමුත් අපිට හැමෝටම නොතේරෙන නිසා නොතේරෙන අයට යම් අස්වැසිල්ලක් ගන්නයි උපමාවක් ගන්න. උපමාව දහම නොවේ. මතක තබා ගන්න. එතකොට අපි පළවෙනි දවසේ අපේ දරුණුකම් ජීවිත ක්‍රියාව තුළ මෙල්ල කරනවා විනා භාවනා කරද්දි මෙල්ල කරන්න නෙවෙයි ජීවිත දහම කියන්නේ. ජීවිතය තුළම මේවා සියල්ල මෙල්ල වෙනවා. එතකොට ජීවිතය කියලා තියෙන්නේ සීලය. මෙල්ල වූ කෙලෙස් මෙල්ල වූ ජීවිතයක්. අන්න ඒ තත්ත්වයට ඔබේ ජීවිතය මේ භවයේමපත් වෙන්න නම් ඔබ ගැන ඔබ හොඳ විපරමකින් ඔබ පසු වෙන්න වෙනවා. ඒක ඔබ මේ වෙලාවයි පස්සේ වෙලාවයි කියලා ඔබට දෙකක් තියෙන්න බෑ. ප්‍රශ්න තියෙන්නේ ඒක. අපි එක්ක කතා කරන ගොඩක් පිරිස් එහෙමයි රංගපානවා. ඉස්සර අපි එක්ක හොඳට කතා කරනවා පස්සේ වෙනම රංගපානවා. එහෙම බෑ. ඔහු රවට්ටගෙන ඔහු ලොකු විපාකයක්. එතකොට විපාකයක් රැස් කරගත්තා වෙනවා. එහෙම මේ අපෙන් බේරෙන්න අපි එක්ක කතා කරන දහමක් වෙන්න බෑ මේක. මේ චතුරාර්ය සත්‍ය දහම සංසාරෙන් ගැලවෙන්න සසර දුකෙන් ගැලවෙන්න විඳින දහමක්. මහා ආනිසංසයක්. ඔබ කරපු ඉනකට ලැබුණු දෙයක්. මේක ජීවිතේ සත්‍ය වශයෙන්ම භාවිතා වෙන්න ඕන දෙයක්. හැබැයි රවට්ටන්න ගියොත් ඒකේ විපාකය සදාහටම. එතකොට අපි දැන් පස්සේ වෙලාවක හරි මනසින් වැටෙනවා නම් දැන් මේ අපිත් එක්ක හොඳට කතා කරලා පස්සේ වෙනම ගෙදර දොර ප්‍රශ්න ඇද ගන්නව නම් ඔබට කොතන හරි වැරදිලා. කොතන හරි නෙවෙයි සම්පූර්ණයෙන් වැරදිලා. එහෙම වෙන්න බෑ. දහම තියෙන්නේ ජීවිතයේ තියෙන ආ කෙලෙස් අතුරු දහන් කරලා නිකෙලෙස් බව ජීවිතයට ගෙනල්ලා සීලවන්ත භාවය මතු කරලා සූපත් භාවය මතු කරලා සැනසille ඉන්න කාලේ හිත නිවාගෙන හිත තුල කෙලෙස් නැති කරාම ජීවිතේ බොහොම සූපත් වෙන්න භාවිතා කරන්න තියෙන දහමක්. සනාතන දහමක් මේක. එතකොට මේ දහම භාවිතා කරන අයයි භාවිතා නොකර කියවන අයයි දෙගොල්ලෙක්. භාවිතා කරන කෙනා ඵලයේ ඉඳගෙන කතා කරනවා අනිත් කෙනා ඵලයේ නැතුව ඉඳගෙන ඵලයේ තිය කියලා බොරු මවාපෑමක් කියලා කතා කරනවා. ඒක නිසා යාට දහම කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. හැමතිස්සෙම ප්‍රශ්න අහනවා. ඒක තමයි මේ චතුරාර්ය සත්‍ය ජීවිතෙන් දැක්කේ නැති වුණොත් වචනෙන් පාඩම් කරොත් තියෙන ප්‍රශ්නේ අරව අමතක වෙනවා. අමතක වෙනකොට මතකයට එන්නේ නැහැ. මතකයට එන්නේ නැහැ කියන්නේ භාවිතා කරන්නේ නැති නිසා හුරු නැහැනේ. හුරු නැති නිසා ඒවා යට යනවා. අමතක වෙනවා කියන්නේ ඒකයි. හුරු නැති නිසා භාවිතා නොකරන නිසා යට යනවා. යට ගියාම ආයි කෙලෙසෙනවා. කොහොමද කෙලෙසෙන එකනේ? මම මේ කාටත් කතා කරේ අද. ඉතින් මේ හැම කෙනාම ජීවිතේ ලොකු වටිනා අවස්ථාවක් මේ ගත කරන්නේ. මොකද බාහිර පරිසරය තුල බැලුවාම
අපි අද සීමා වෙලා ඇවිදින්න බෑ නේද? අපි මේ තුන් ලෝකෙම සූපත් වේවා කියලා මේ කතා කරන්නේ. නේද? තුන් ලෝකෙම ඉන්න සියලු සත්වයෝ. අපි සියලු සත්වයෝ කියන එකේ අර්ථවත් අපි කියන්නේ. සතා බොක්කට දාගෙන සූපත් වේවා කියන ගතියක් අපේ කොහොමත් නැහැ. ඒක එක පැත්තකින්. අනිත් එක මේ දහම මේ ලෝකේ හැම කෙනාම අහන්න ඕන. මේ ලෝකේ කාටවත් ඇහෙන්න ඕන. මේ ලෝකේ කවුරුත් මරණයට භාජනය වෙනවා. අන්න එතෙන්දී ජීවිතේ කොතෙන්ට යනවද කියන එක තමන් අවබෝධ කරගන්න ඕන. මොන හරි මතක් වෙනවද දැන්? හදිස්සියේ කවුරු හරි ඇවිල්ලා අපිව මෙතනින් එලෙව්වොත් අපිට මොකක් හරි දාලා යන්න බැරි දෙයක් මතක් වෙයිනේ. ඒ කියන්නේ කැමැතිම දෙයක් මතක් වෙයි. ඒක අකමැතිම දෙයක් මතක් වෙයි. කැමැති දෙයක් මතක් වුණා කියන්නේ නැවත උපදින්න හේතුව හැදිලි ඉවරයි. ඒකම තමයි හේතුව. ඒකම තමයි අවසානයේ චුත වෙන වෙලාවේ මෙතනින් යන වෙලාවේ පහළ වෙන සිත. චුතිසිත. නේද? චුතිය. ඒතකොට නැවත ප්‍රතිසන්දි වෙන්න උදව් වෙන්නේ. අන්න ඒකමයි. සිවුර මතක් කළ සිවුරෙම කාවෙක් කියලා උපන්නා. මම ඒ උපමාව ගත්තේ ඒක පෙන්නන්න. එතකොට රත්තරන් බඩු මතක් වුණු තොදෙයි ඒ රත්තරන් බඩු තියෙන තැනම බල්ලෙක් කියලා උපන්නා. ඊඩම මතක් කළේ ඊඩමේ මූරෙක් කියලා උපන්නා. මේ කතා වස්තු ගෙනහර දක්වපුවෙන් බැලුවම ඔබ දැන් ආශා කරන දේ මතක් වුණාම යනවනේ එතෙන්ට. හොඳයි නැද්ද? මේ ජීවිතේ බලන්න. ඔබ දැන් මෙහෙම ඉන්න ගමන් මතක් වෙනවා ඇඳේ රෙදි නමන්න ඕන කියලා. දැන් ඔබ ඇඳ රෙද්ද තියෙන තැනට යනවනේ. ඒක ජීවිතේ වල මේ ප්‍රතිසන්දිය තියෙනවනේ දැන්. ඉතින් මරණ චිත්තෙදිත් ඔච්චරයි. මේකයෙන් එන්න බැරි වුණාට භූතයෙක් යකෙක් ප්‍රේතෙක් පොඩි පණුවෙක් වෙලා හරියට එනවා. ඒක දැන් මේ මනුස්සාත්මේ ලැබිලා පණුවෙක් වෙනවා නම් මනුස්සාත්මේ ලැබලා ඌරෙක් වෙනවා නම් මැරිලා ගිහිල්ලා බල්ලෙක් වෙනවා නම් මේ අපි ගත කරලා තියෙන මනුස්සාත්මයක් නෙවෙයිනේ බලුවාත්මයක්මනේ. පණුවෙක්මනේ. මනුස්සාත් මනංගුසතිති මනුස්ස. මනුස්සාත්මය කියලා කියන්නේ මේ උතුම් සීලවන්ත ජීවිතය රාග දේශ මොහ මෙල්ල කරගෙන පාලනය කරගෙන ද්වේෂයෙන් සහ මුලින්ම මිදෙමින් රාගෙන් සහ මුලින් මිදෙන්න වැට බඳිමින් ඔහු මහා ගත කරන කැපකිරීම තුල ඔහු සංවර භාවයේ කුපමණ හැදෙනවද? ඔහු ජීවිතේ කොච්චර සූපත් වෙනවද? ඔහු ඒ භාවිතා කරන කෙනා දන්න එක භාවිතා නොකරන කෙනා කොහොමද දන්නේ? එයාට මොනවා කියලා ඔප්පු කරන්නද? අපි මොහොකට ගිහිල්ලා මේව කෑ ගහලා කියන්නද? කියන්න තැනක් නැහැ. කියන්න ඕන භාවිතා කරන කෙනෙකුට නේ. භාවිතා නොකරන කෙනාට කොච්චර මේක කෑ ගහලා කිව්වත් වැඩක් වෙනවද? වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අද දහම අදහපු මේ ධර්ම පණිවිඩය ඔබ සරල කොට හිතන්න එපා. හැමදාම ඇහි කියලා හිතන්න එපා. හැමදාම මෙහෙම මේ විශ්වය තියෙයි කියලා හිතන්න එපා. අපි මහලා තියෙනවා ඩයිනෝසරස් යුගේ නැති වෙලා තිබුණා කියලා. නේද? අපි මහලා තියෙන ඔය මෙසොපොතේමියාව ඔය මොහෙන්ජදාරෝ හරක්පා ශිෂ්ටාචාර නැති වුණා කියලා අතුරුදහන් වුණා කියලා. මම මේ ගන්න තියෙන උපමා ඔබ දන්නේ හොයින්ම ගන්නේ. නැත්තම් ඔබ වෙනේම හිතනෝනේ අහනෝනේ. ඔබ දන්නවා ඊළඟට මීට එහා රාවණා යුගයක් තිබිලා නැති වුණා කියලා. ඉන්ද්‍රජිත්ලා හිටපු යුගේ නැති වුණා කියලා අපිට නේද? ඔබ දන්නවා මේ මීට ඉස්සෙල්ලා රජ යුග තිබිලා අපේ රටේ නැති වුණා කියලා. රජවංශ නැති වුණා කියලා. මේ හැම එකම අනිත්‍ය වෙන දෙයක් මතක තියාගන්න. නිසා මේ අනිත්‍ය කියන ලෝකෙ තුල ඔබ විශ්වාස කරන්න එපා මෙවැනි පරිසරයක් දිගටම තියෙයි කියලා. ඔබ හිතුවේ දිගටම තියෙයි කියලා මේ ලෙඩ රෝග එන එකක් නැtei කියලා ඔබ හිතන් හිටියේ. නමුත් ආවා. එහෙනම් මීට වඩා දෙයක් පරිවර්තනය වෙන්න යන්නේ තප්පර ගාණක්. එම නිසා දහමේ හැසිරෙන්න ධර්ම ශ්‍රවණය කරන මේ මොහොතේ සහ പ്രേත ලෝක, යක්ෂ ලෝක, අසුර හැම ලෝකෙම දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඇතුළු මනුස්ස ලෝකේ සියලු දෙනාද දහම අහනවා කියන්නේ තුන් ලෝකෙට හිතසුව පිනිස හැසිරෙන කෙනෙක්, වැඩදායක කෙනෙක්මයි. එය ඔහු මිල කරන්න බැරි උත්තමයෙක්මයි. ඔහු යකෙක් වුණත් ඔහු සාතාගිරල හිමවතල වගේ උතුමෙක්. සුචිලෝමල බරලෝමල වගේ උතුමෙක්. එදා අනේපිඩු සිටු සුදත්ත සිටුවරයා යද්දි ආලෝකේ දැල්ලන් හිටපු යක්ෂ උත්තමයා වගේ උතුමෙක්. එනිසා ජනවසබ කියන්නේ බිම්බිසාර රජුරු සතරවන්දේ හඳුගේ දේව සභාවට ඉපදුණු යක්ෂාත්මයා සෝවාන් වෙච්ච කෙනෙක්. එතකොට ශාසනය හැමතැනම තියෙනවා. යක්ෂ ලෝකවල, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ තියෙනවා. සක්‍ර දිවි රාජෝත්තමයන් සෝවාන් වෙච්ච කෙනෙක්. ඒතර අපේ ශාසනයේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ ශාසනය හැමතැනම තියෙනවා. ඒ ශාසනයේ බවට ඔබපත් වෙනවා කියන්නේ ඔබේ හිතේ තියෙන කෙලෙස් ධර්මයන් ඔබ මෙල්ල කරමින් ඔබට ඔබේ ඇහැට මේ ලෝකේ සමානව පේන දවසක් එනවනේ. එදාට ඔබට දෙවියෝ නිකම්ම පිහිට වෙනවා. මොකද ඒ ශාසනයයිට ශාසනයයි උදව් කරනවා. ඔබ දන්නවා මාර දිව්‍ය පුත්‍රයා. මාරයා කරන්නේ ශාසනය නැති කරන එක. එහෙනම් ශාසනයට එන්න වැට බඳින්න ඒන එක වළක්වන්න මාර දිව්‍ය පුත්‍රයාත් සේනාවත් උදව් කරද්දී
පහර දෙද්දි දෙවියෝ මාර්ග යන කෙනාට උදව් කරද්දි හරි වේගෙන් නිවනට එන්න පුළුවන්. වීරිය වඩනවා නම් විතරයි. නැත්තම් මාර්යාගේ උදව් ලැබෙනවා ඔබට. මේකෙන් පිටට යන්න. ඒ නිසා බොහොම පරිස්සමෙන් මේ කියපු වචන අද දවසේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ මෙන්න මේ ජීවිතය තුලින් සිත තුල පහළ වෙන්නා වූ කෙලෙස් ධර්මයන් සිත තුලින්ම දැකලා ඒවා අනර්ථ කොට මෙනෙහි කරනකොට ඒ රූපේට ඇලීම නිසා හටගන්නා වූ කෙලෙස් ධර්මයන් අක්‍රිය වෙලා අඩපණ වෙලා නවතිනවා. අන්න එතෙන්දි හිත උපන් අකුසල් නැති වුණා කියන්නේ උපන් අකුසල් පහ වුණා කියන්නේ හිත නිවුණා. නූපන් අකුසල් නූපදිනෝ කියන්නේ හිත නිවුණා. මහා වීරය සතර සම්‍යම් ප්‍රදාන වීරය. නූපන් කුසලයක් උපන්නා. කුසලය කියන්නේ ලෝභ දේශ මොහ නැති තැන. එහෙනම් කුසලය බවට පත් වුණා ජීවිතයේ මොහොතේ. ඒ මොහොතට ඒ භාවිතා කර මොහොතට ජීවිතේ කුසලයේ බවට පත් වුණා. එල කුසලයේ තමයි ඔහුගේ ජීවිතයේ ජයග්‍රහණයේ භාවනාව කියන්නේ. ඔහු හැමතිස්සෙම ඔහු දේශ බලාගෙන ඉන්න එක භාවනාව වඩන කෙනෙක් විදර්ශුන් වඩන කෙනෙක් හැම මොහොතක්ම ඔහුට භාවනාවක්මයි. ඒ භාවනාව කියන එක ඔහුට බාහිරයත් හොඳට පේනවා හිතත් පේනවා. ඒ தත්ත්වයටපත් වෙච්ච කෙනෙක්. මේක මුලදී ඔබට හිතන්න බැරි වෙන්නේ නැති භාවිතා කරන පින්වත් අය ඇති මේ ලෝක පුරා ඒ අයට මේක හරි සරලයි. උතුම් පණිවිඩයක් මිල කර බෑ නොහැකි පණිවිඩයක්. ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න දුක අවබෝධ වෙන්න මේ භවයේ තියෙන අනර්ථය අවබෝධ වෙන්න භවයේ තියෙන දේට ඇලීම් ගැටීම් වලට තියෙන තණ්හාව. එහෙම නැත්නම් සමුදය කොටස නතර වෙනවා. ධම්මචක්කපවතුන් සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට මේ කොටස දේශනා කරනවා. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්කවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විචා උදපාදි ආලෝක උදපාදි තංකෝපනිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤය. දුක පිරිසිඳ දැක්කොත් දැක්කනම් දැක්ක කියලා මෙතන කියන්නේ. දැක්කනම් දුක පිරිසිඳ දැක ගත්තා කියලා Tamanට තමාගෙන විග්‍රහය නොවන දෙවනු කියන පරිඤ්ඤා තන්ති දැක ගත්තා. ඒක Tamanට තමාව සාක්ෂාත් කරගත්තා. එතකොට සමුදය කොටස ගැන භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මොකද්ද? පහතබ්බම් පහ කළාය. ඒතකොට සමුදය හඳුනන එක විතරයි ඔබට කරන්න තියෙන්නේ. දුක කියලා තීන්දුව දෙනකොට මොකද්ද සමුදය කියන්නේ? තණ්හාව. මොකක් වෙනවද? නැති වෙනවා. පහතබ්බම්. මෙච්චර සරල දහමක්. එතකොට ඔබේ ජීවිතය තුළ Nirodha සච්චිකාදබ්බන් සත්‍ය වෙලා. එයාට තේරෙනවා දුක නිවුණා කියලා. එතකොට Nirodha ගාමිනී පටිපදා, එහෙවත් මධ්‍යමා පටිපදා මැදුම් පිළිවෙත භාවිතබ්බම් භාවිතා වෙනවා කියලා දැනෙනකොට ඒවන්ති පරිවට්ටන් ද්වාදසාකාර යථා භූත ඥාන දර්ශන ඔහුට පේනව නොවන මොහොතත් න සුවිසුද්ධං අහෝසි සුද්ධ නොවන වෙලාවත් ඔහු ගැන ඔහු තුලින් දකින්න පුළුවන් සුද්ධ වෙන හැටිත් ඔහු තුලින් දකින්න පුළුවන්. ඔහු බොහොම සරල කෙනෙක්. ඥානංචපන මේ දස්සනං උදපාදී අකුප්පා මේ චේතෝ විමුක්ති. මේ ඥාන දර්ශනය කෙලස් අකුප්පණය වෙනව කියන්නේ කෙලසෙන. ඒ දර්ශනය ඔහුට පෙනෙන ශක්තිය ලැබුණා. අකුප්පා මේ චේතෝ විමුක්ති. ඒම නිසා ඔහු විමුක්තිය ලබා ගත්තා. අයමන්තිමා ජාති නාති ජාතියටපත් නොවෙන්න ඔබට පුළුවන්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගලප ඉන්න සිත දකින්න සිතේ තියෙන කෙලෙස් ධර්මයන් දකිමින් අනර්ථ කොට මෙනෙහි කරන්න හිත නිවි සෝපත් වෙවි යනවාමයි. ඒ සඳහා මේ සියලු ධර්ම කරුණු අද දවසේ තුන් ලෝකයටම හිත සුව පිණිස වේවා. අසුන් ලෝකයාගේ නිවීම පිණිස මේ ලෙඩ රෝගයන්ගේ අන්තරස්ධානය පිණිස වේවා. පවතින රජයට බලය පිණිස වේවා. රට නිවැරදිව සුරකින්න ශක්තිය ලැබීම පිණිස වේවා. සියලු පින්වත් සංගරුවනට ධම්මැස බලවත් කොට ශාසනය මෙහෙවීමේ බලය පිණිසම වේවා. සම්බුද්ධ ශාසනය බැබලෙන්න මේ පිනම හේතු වාසනාව